හරි. සුබ සන්ධ්‍යාවක්. දැන් අපි පාඩම අපි බලමු අපි කොහෙද නැවතුනේ කියලා. right. okay අපි මේක නැවතවරක් පොඩ්ඩක් පාඩම අපි පොඩ්ඩක් රිවිෂන් එකක් කරමු නිකන් මොකක්ද උනේ කියලා. අපි මතක තියාගන්න දැන් අපේ ක්ලාසස් අපි නවත්තන්න බලාපොරොත්තු වෙනවා මගේ අප්‍රේල් 2nd week වගේ. හරි. එතකොට අප්‍රේල් 2nd week වෙනකොට දැන් අපිට තව තියෙනවා අද ගත්තොත් එහෙම තව සුමානය මාසයක් විතර තියෙනවා. මාස එකමාරක් විතර තියෙනවා. මාසයක් විතර නේද? ඒ අතරතුරේදී අපිට පුළුවන් අපිට තව කව කරන්න තියෙන්නේ සෙක්ෂන් දෙකක් විතර මූල්‍ය වංචා පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි නැවතවරක් මුළු සිලබස් එකම ප්‍රශ්නත් එක්ක රිවිෂන් එකක් මම ඔයගොල්ලොත් එක්ක කරනවා තව සුමාන 2කින් 3කින් වගේ. හරි? රයිට්. දැන් අපි බලමු මූල්‍ය වාර්තාකරණය. අපි ගිය සුමානේ පටන් ගත්තා මූල්‍ය වාර්තාකරණය ගැන. අපි කිව්වා මේ ගණුම්කරණය කියලා කියන්නේ අර පිළිගත් ප්‍රමිතීන් සහ මූලධර්ම වලට අනුකූලව ව්‍යාපාරික මූල්‍ය ගනුදෙනු වාර්තාකරණය කියන එක අපි සාකච්ඡා කළේ. එතකොට අපි මූල්‍ය ප්‍රකාශනයක් කියලා අපි සාකච්ඡා කළේ. මේ මූල්‍ය ප්‍රකාශන අපි පිළියෙල කරගන්නකොට අපි සාකච්ඡා කළා ඒ අදාළ සංකල්ප වලට අනුකූලව ප්‍රමිතීන් වලට අනුකූල සහ මූලධර්ම වලට අනුකූලව ඉදිරිපත් කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන ගැන. එතකොට අපි සාකච්ඡා කළා මේ තියෙන අර ගිණුම් කරන සංකල්ප මූලධර්ම සහ ප්‍රමිතීන් වලට අනුකූලව අපි කතා කර යුතුයි කියලා මූල්‍ය වාර්තාකරණයේදී අපි ඊට පස්සේ කතා කළා මේ මූල්‍ය තොරතුරු වල විවිධ වූ අරමුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා කල්මනාකාරීත්වය සඳහා. එතකොට තව දෙයක් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ මූල්‍ය ප්‍රකාශන වල උපාංග මොනවද මේ මූල්‍ය ප්‍රකාශන උපාංග තමයි අපි දන්නවා. අපි මොනවද මූල්‍ය උපකරණ මේ මූල්‍ය විශ්ලේෂණයේදී නැත්නම් මූල්‍ය වාර්තාකරණයේදී අපි සලකා බලන දේවල් තමයි ආදායම් ප්‍රකාශනය, ශේෂ පත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ මූල්‍යමය ප්‍රකාශන සටහන්. අපි මේවට තමයි කියන්නේ දැන් හදිසියෙන්වත් ඇහුවොත් මොනවද මූල්‍ය ප්‍රකාශන වල උපාංග. right? මූල්‍ය ප්‍රකාශන උපාංග තමයි ආදායම් ප්‍රකාශනය, ශේෂ පත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන සටහන්. අපි කියන notes කියලා. ඒවා තමයි මේ මූල්‍ය ප්‍රකාශන වල තියෙන ප්‍රධාන උපාංග වශයෙන් අපිට සලකන්න පුළුවන් දේවල්. ඊට පස්සේ අපි කතා කළා මේ මූල්‍ය තොරතුරු වල අපිට ඇති ප්‍රයෝජන මොනවද කියලා අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි ඒක විවිධ ප්‍රාශ්‍යයන් වලට අවශ්‍ය වෙන තොරතුරු සැපීම. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්වයන් සහ ඔවුන්ගේ වගකීම්. අපි ඉදි හඳුනාගත්තා ප්‍රධාන මූල්‍ය නිලධාරී, රේඛීය ව්‍යාපාර කළමනාකරුවන්, බාහිර විගණකකරුවන් සහ විගණක කමිටුව සහ අධ්‍යක්ෂක මණ්ඩලය. එතන මොවුන්ගේ වගකීම අපි සාකච්ඡා කළා. CFO ගේ වගකීම තමයි මේක පිළියෙල කිරීම. ඒතර රේඛීය ව්‍යාපාර කළමනාකරුවන් ගේ වගකීම තමයි අර CFO වෙත ආදායම් සහ වියදමට අදාළ වන නිවැරදිතුරු සම්පාදනය. ඊට පස්සේ බාහිර විගණකේ කාර්යය තමයි ප්‍රමිතීන්ට සහ නීති රීති වලට අනුකූල මූල්‍ය ප්‍රකාශන සකස් වෙලා ඇද්ද කියලා සාධාරණ තත්ත්වයකින් ප්‍රකාශ වෙනවද කියන එක තහවුරු කරගන්න. ඊටසේ විගණක කමිටුව කාර්යය තමයි මූල්‍ය ප්‍රකාශන විමර්ශනය කිරීම සඳහා විගණක ස්වාධීනත්වය පවත්වාගෙන යාම ආදී කරුණු. අවසාන වශයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය වග කියන්න ඕනේ මේ මූල්‍ය ප්‍රකාශන
නිවැරදි සකස් කළාද, ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන වල අභ්‍යන්තර ක්‍රමවේද හරිද, තොරතුරු හෙළිදරව් කරලා තිබෙනවාද ආදී කරුණු අපිට සාකච්ඡා කරන්න. එතකොට අපි තව දෙයක් ඔයගොල්ලන්ගේ මං හිතන්නේ විභාගයේ මේක ලියාගත්තත් කමක් නැහැ කොහේ හරි. මේ මූල්‍ය වාර්තාකරණයේ නිශ්චිත ප්‍රතිලාභ මොනවද? කොහෙන් හරි මේ නෝට් එක ලියාගන්න. නිශ්චිත ප්‍රතිලාභ. right? දැන් මූල්‍ය තොරතුරු වල ප්‍රයෝජන නෙමෙයි කිව්වේ. අපි බලමු දැන් මූල්‍ය වාර්තාකරණයේ මොනවද නිශ්චිත ප්‍රතිලාභ? ඇති වෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඉතින් දැන් අද අපි පටන් ගමු අලුතෙන්. right? මොකද්ද මූල්‍ය වාර්තාකරණයේ නිශ්චිත ප්‍රතිලාභ? එකක් තමයි ව්‍යාපාර අවදානම සහ ව්‍යාපාර අවස්ථාවන් නිසි ලෙස අපිට අවබෝධ කර ගැනීමට හැකි වේ. right? එකක් තමයි දැන් මූල්‍ය වාර්තාකරණයේ නිශ්චිත ප්‍රතිලාභ. එක නිශ්චිත ප්‍රතිලාභයක් තමයි ව්‍යාපාර අවදානම සහ ව්‍යාපාර අවස්ථාවන් පිළිබඳව නිසි අවබෝධයක් තේරුම් ගැනීමට අපිට තිබෙන හැකියාව. ඇතිවන හැකියාව. මූල්‍ය ප්‍රකාශන අපි වාර්තාකරණය කරලා බැලුවම අපිට කියන්න පුළුවන් මොන විදිහටද අපි ව්‍යාපාර අවදානම සහ ව්‍යාපාර අවස්ථාවන් business opportunities මොනවද අපේ රිස්ක් එක මේ හොඳට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපිට දෙවෙනි කරුණ වශයෙන් ගන්න පුළුවන් මූල්‍ය සහ මූල්‍ය නොවන කාර්යඵලවල සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම. දැන් හුඟක් වෙලාවට මූල්‍ය වාර්තාකරණයේදී අපි හුඟක් වෙලාවට සලකන්නේ මූල්‍ය වාර්තානේ මූල්‍ය සම්බන්ධ කාර්යඵල සාධනයේනේ. ඒ විතරක් නෙමෙයි මූල්‍ය වාර්තාකරණයේදී ඔය අධ්‍යක්ෂක මණ්ඩල වාර්තා ඒ වගේ අපි පස්සේ තවට ඉගෙන ගන්නවා. අපිට පුළුවන්කම එනවා මූල්‍ය හා මූල්‍ය නොවන කාර්යඵලවල සම්බන්ධතාවය අවබෝධ කරගන්න. ඒක තව ප්‍රතිලාභයක්. මූල්‍ය සහ මූල්‍ය නොවන අතර තියෙන සම්බන්ධතාවය. තුන්වෙනි වශයෙන් අපිට ගන්න පුළුවන් තව ප්‍රතිලාභයක් තමයි මේ මූල්‍ය වාර්තාකරණයේදී දැන් අපේ දිගු කාලීන උපාය මාර්ගවල අපේ ප්‍රතිපත්තිවල ව්‍යාපාර සැලැස්ම පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි භාවිතා කරන දිගු කාලීන උපාය මාර්ගය ආයතනයේ සුදුසු එකක්ද? අපේ ව්‍යාපාර සැලැස්ම සාර්ථකද? මොකද ව්‍යාපාර සාර්ථක නම් ව්‍යාපාර සැලැස්ම සාර්ථක නම් දිගු කාලීන උපාය මාර්ග සාර්ථක නම් අපේ ප්‍රතිපත්ති සාර්ථක නම් අපෙන් ලැබෙන මූල්‍ය වාර්තාවල සඳහන් වන මූල්‍ය තොරතුරු හොඳයි. ඒ අපිට අවබෝධයක් ගන්න බෑ. අපේ මූල්‍ය තොරතුරු හොඳ මට්ටමක නැත්නම් ඒ කියන්නේ අපේ සැලැස්මවල වල උපාය මාර්ගවල යම් යම් දෝෂ තියෙනවා. තව නිශ්චිත ප්‍රතිලාභයක් තමයි මේ මූල්‍ය වාර්තාකරණයේදී අපිට පුළුවන් කාර්යක්ෂමතාවය සහ වියදම අඩු කර ගැනීමේ ක්‍රමවේදයන් තවදුරටත් පුළුල් ලෙස අධ්‍යයනය කිරීම. දැන් අපිට සමහර වාර්තා වලින් අපි තුමු cost to income ratio, cost to employee ratio ඒ වගේ අපි ඒ වගේ අනුපාත දිහා හොඳට අධ්‍යයනය කළොත් අපිට තවදුරටත් මේ කාර්යක්ෂමතාවය සහ මේ ආයතනය තුළ වියදම් අඩු කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව අපිට අවබෝධයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක අපිට තව වාසියක් තමයි අපිට තව දැනගන්න පුළුවන්. අපි දන්නවා මූල්‍ය වාර්තාකරණයේ අපේ තොරතුරු අපේ තරඟකරුවන් එක්ක යම් කිසි විදිහට සංසන්දනය කිරීමේ හැකියාවකුත් අපිට ලැබෙනවා. ඒ මේ මූල්‍ය වාර්තාකරණය නිසා අපිට අපේ තත්ත්වයේ ඉන්න දැන්ට ඉන්න තත්ත්වයේ කොහෙද කියලා අපිට සොයා ගන්න පුළුවන් අපේ ගනුදෙනුකරුවන් අපේ අපේ තරඟකරුවන් එක්ක සාපේක්ෂව. එතකොට අපිට තවදුරටත් බලා ගන්න පුළුවන් මේ මූල්‍ය වාර්තාකරණයේ තිබෙන තව නිශ්චිත ප්‍රතිලාභයක් තමයි මේ වර්ෂයේ මූල්‍ය පොසිෂන් එකේ නැත්නම් මූල්‍ය තත්ත්වය ගිය වසරවල තිබුණ තත්ත්වයට සාපේක්ෂව කොහොමද? අපි කම්පැරිසන් එකක් කරන්න පුළුවන්. අපේ තරඟකරුවන් එක කම්පැරිසන් කරනවා විතරක් නෙමෙයි. ඒ වගේම තමුන්ගේ ආයතනය තුල පසුගිය වසරත් එක්ක සාපේක්ෂව තිබූ තත්ත්වය බලනවා. ඒකත් එක්කම අපේ කීර්ති නාමය, සන්නම් නාමය ආදී කරුණු පිළිබඳවත් අපිට
යම් කිසි අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් මේ මූල්‍ය වාර්තාකරණයේ නිශ්චිත ප්‍රතිලාභයක් ලෙස අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හරි. දැන් අපි ඊට පස්සේ තව වැදගත් කොටසකට අපි දැන් යනවා. දැන් අපි කතා කරන්නේ මොකද්ද? මූල්‍ය වාර්තාකරණයේ ගුණාංග. මූල්‍ය වාර්තාකරණයේ ගුණාංග තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. මොනවද මේ මූල්‍ය වාර්තාකරණයේ අත්‍යවශ්‍ය ගුණාංග? right? අපි සමහරවිට අපි කියනවා මේ මූල්‍ය වාර්තාකරණයේ ගුණාත්මක ලක්ෂණ කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පළමුව එක තමයි මේ සත්‍ය මූල්‍ය தත්ත්වය පෙන්වු කර සත්‍ය මූල්‍ය தත්ත්වය පෙන්වු කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න ඕන දෙයක් තමයි මේ වාර්තාකරණයේදී අපි ඉදිරිපත් කරන තොරතුරු ඇත්තම විශ්වාසනීය තත්ත්වයකට එන්න ඕනේ. නැත්තම් ඒ විශ්වාසනීයතාවය තිබුණේ නැත්තම් හොඳ මූල්‍ය වාර්තාකරණයේ ගුණාංගයක් නෙමෙයි. දැන් ගිණුම් ප්‍රකාශනවල තොරතුරු ඒවායේ පරිශීලනකයන්ට ඒ කියන්නේ භාවිතා කරනන්ට ඒවට ප්‍රයෝජනවත් වෙන්න නම් ඒවා ඉතාමත්ම විශ්වාසනීයවන්තය වෙන්න ඕනේ. අනිත් එක කිසිම ආකාරයෙන් අර පක්ෂග්‍රාහී එහෙම නැත්නම් ප්‍රමාණාත්මක ලෙස පක්ෂග්‍රාහයකින් තොරව සිදුවිය යුතුයි. දැන් උදාහරණයක් අපි ඉගෙන ගත්තා නිර්මාණශීලී ගිණුම් කරණය. ලාභය සමාජලට අඩු ලාභයක් වැඩිපුර පෙන්වන්න පුළුවන්. දැන් මතක තියාගන්න අපි ඉගෙන ගත්තා නිර්මාණීය ගිණුම් කරණය කියන එකක් මතකයි නේද ඔයගොල්ලන්ට? නිර්මාණීය ගිණුම් කරණයේදී අපි කරන්නේ ඒකත් ඇවිල්ලා මූල්‍ය වංචාවක්. අපි ඒක පස්සේ මූල්‍ය වංචා ගැන කතා කරමු. නිර්මාණීය ගිණුම් කරණයේදී මතක තියාගන්න හුඟක් වෙලාවට අඩු ලාභයක් වැඩි ලාභයක් වශයෙන් පෙන්වන්නත් පුළුවන් ගිණුම් ප්‍රකාශනවල. ඒ වගේම තමයි වැඩි ලාභයක් අඩු ලාභයක් ලෙස පෙන්වන්නත් පුළුවන්. ඒ දෙකම මේ නිර්මාණීය ගිණුම් කරණයේ මේ අවස්ථා. අඩු එක වැඩි කරන්නත් පුළුවන්, වැඩි එක අඩු කරලා පෙන්වන්නත් පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවකදී මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් මේ විශ්වාසනීයභාවය නැති වෙනවා. එහෙම නිසා මතක තියාගන්න අදාළ ව්‍යාපාරයේ තත්පත් පිළිබඳව නිවැරදි අදහසක් ඇති වෙන විශ්වාසය ගොඩනැගෙන ආකාරයට මේ මූල්‍ය වාර්තාකරණය හැදෙන්න. ඒක තමයි පළවෙනි. එකක් තමයි සඵලදායී ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් අපි ඒකට කියනවා තව දෙයක් වශයෙන් ගත්තොත් එහෙම අවබෝධ කර ගැනීම හැකි බව. පහසුවෙන් අවබෝධ කර ගැනීම හැකියාව. ඒ සඳහා ප්‍රකාශන සරලව ඉතාමත්ම පහසුවෙන් තියෙනවා. right? දැන් මූල්‍ය ප්‍රකාශනවල සපයා ඇති තොරතුරු වල අත්‍යවශ්‍ය තවත් ගුණාංගයක් වන්නේ ඒවා පාවිච්චි කරන්නට පහසුවෙන් අවබෝධ කරගන්නත් ඕනේ. අනිත් එක මෙම අරමුණු සහ ව්‍යාපාර මේ අනාවරණය කළ යුතු කරුණු සහ නැත්නම් ඉතාමත්ම තාක්ෂණිකතාවයෙන් තොරව පහසුවෙන් ඕනෑම කෙනෙකුට බැලලා අවබෝධ කර ගැනීම හැකියාවක් තියෙන්නත් ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන් වලට අනුකූලව අපේ කස්ටමර් චාර්ට් එක අනුව නැත්නම් ගණතුරුකාර ප්‍රඥප්තිය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කියලා තියෙනවා හැම බැංකුවකටම එක් කාර්තුවක් අවසානයේදී ඊළඟ මාසය දෙක ඇතුළත මෙම තොරතුරු පුවත්පත්වල ප්‍රචාරය දැනුම් මේ පළ කළ යුතුයි කියලා තමුන්ගේ ගිණුම් වාර්තා. ඒ කියන්නේ දැන් අපි හිතමු මාර්තු මාසයේ පළමු කාර්තුව ඉවර වෙනවා නම් මැයි 30 වෙනිදාට මැයි 31 වෙනිදාට මේ පළමු කාර්තුව පිළිබඳ පත්‍රවල දාන්න ඕනේ. භාෂා තුනේ සිංහල ඉංග්‍රීසි දෙමළ. right? දැන් ඉස්සර මොකද වුනේ මේවා දානකොට ඒ තොරතුරු විවිධ විදියට සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න බැරි විදියට ඉදිරිපත් කරනවා. ගිණුම් වාර්තා. නමුත් දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරලා තිනවා හැම බැංකුවක්ම එක විදියකට තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ගණතුණුකරුවන්ට පුළුවන් අර එහෙම නැත්නම් භාවිතා කරන්නට පුළුවන් මේ සංසන්දනය කරන්න. නැත්තම් එකට එකක් දැන් ඒ අපි දු ලාභාලාභ ගිණුම ගත්තොත් ඒකයි ඒකේ තියෙන කරුණුයි අනිත් තවත් බැංකුවක තියෙන ඒවයි එකමයි. ඒකට සංසන්දනය කරන්න හැකියාව තියෙනවා.
right? ඉතින් මේවා තමයි අපි අර වාර්තාකරණයේ ගුණාංග භාවය ඇති කරන දේවල්. අනිත් එක තමයි මේ අදාළ බව. නැත්තම් රිලෙවන්ස් එක. දැන් මේවා ප්‍රයෝජන වෙන්නේ මේ ගිණුම් වාර්තා අපි බලන්නේ මොකටද? අපි ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රකාශන අරමුණු වලට අදාළ වෙන්න ඕනේ. ඒ වගේම විතරක් නෙමෙයි අපිට නිවැරදි තීරණ වලට එළඹීම සඳහා අපිට උපකාරී වෙන්න ඕනේ. right? ඒ හින්දා තමයි අපි කිව්වේ මේක ඊටාත්ම වැදගත් කරුණක් වශයෙන් අපි සැලකන්නේ මේ අදාළත්වය. එහෙම නැත්නම් රිලෙවන්ස් එක අපි තීරණ ගැනීමට අදාළ වෙන තොරතුරු වෙන්න ඕනේ. අනිත් එක තමයි ආකර්ෂණීයත්වය කියන්නේ අර ඇසට ආකර්ෂණාකාරයෙන් වැදගත් තොරතුරු යටින් ඉරක් ඇද මූල්‍ය ප්‍රකාශන සකස් කරගෙන අපිට ගනුදෙනුකරුවට වැදගත් වශයෙන් සැලකෙන දේවල් සඳහා ඒක ඉදිරිපත් කරන්න ඕනේ ආකර්ෂණීය විදියට. අනිත් එක තමයි මේ පහසු වෙන්න ඕනේ අර මං කිව්වා වගේ ඊටාත්ම ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයේ මේක සකස් වෙන්න ඕනේ. ඒ නිසා තමයි අර මේ පහසුවෙන් පිළියෙල කර ගැනීම ඇති වෙන්න ඕනි හැමෝටම තේරුම් ගන්න විදියට. අනිත් එක තව දෙයක් වශයෙන් අපි සාකච්ඡා කළොත් මේ මූල්‍ය වාර්තාකරණයේ අත්‍යවශ්‍ය ගුණාංගයක් වශයෙන් අපි මේක මෙතන මම සඳහන් කරලා නැහැ. නමුත් අපිට කියන්න පුළුවන් මේ විචක්ෂණ භාවය හරි වැද ප්‍රූඩන්ස්. ඒ කියන්නේ විචක්ෂණ භාවය කියලා කියන්නේ මොකක්ද? අපි හුඟක් කිව්වොත් මේ ව්‍යාපාරයක ගිණුම් ප්‍රකාශනයක වත්කම් හෝ ආදායම් වැඩියෙන් ප්‍රකාශ නොකරන ආකාරයටත් ඒ වගේම මේ වියදම් හෝ වගකීම් අඩුවෙන් ප්‍රකාශ නොකරන ආකාරයටත් තමයි ගිණුම් සකස් කරන්න ඕනේ. දැන් මේ ඉදිරිපත් කරනකොට මතක තියාගන්න අර හිතාමතාම අර මේක අඩු වැඩි කිරීම නොකළ යුතුයි. ඒක තමයි මම අර ඉස්සෙල්ලා සඳහන් කළේ ඔයගොල්ලන්ට අර නිර්මාණීය ගිණුම්කරණය. right? අනිත් එක මේ ලබා දෙන තොරතුරු මතක තියාගන්න ඕනේ මේ සංක්ෂිප්ත වගේම ප්‍රධාන කරුණක් තමයි මේ සම්පූර්ණ වෙන්නත් ඕනේ. කියන්නේ ඒ තොරතුරු වලින් සෑම දෙයක්ම ඉදිරිපත් වෙන්න ඕනේ. අනිත් කාරණය තමයි මේ මූල්‍ය වාර්තාකරණයක තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණයක් තමයි අර මං හැමතිස්සෙම කියනවා වගේ සංසන්දනය කිරීමේ හැකියාව තියෙනවා. සංසන්දනමාවේ හැකියාව තියෙනවා. එතකොට ඒ කියන්නේ පෙර වර්ෂවලට සමග සංසන්දනය කිරීමේ හැකියාව තියෙන්නත් ඕනේ. ඒ වගේම තවත් ආයතනයක් එක්ක සංසන්දනය කරන්න පුළුවන් විදිහට තමයි දැන් අර ශ්‍රී ලංකා මහා බැංකුවේ මම කිව්වා වගේ ගිණුම් වාර්තා සකස් කරලා තියෙනවා. එතකොට මම හිතනවා දැන් අපි ඉගෙන ගත්තේ මේ වාර්තාකරණයේදී ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය වාර්තාකරණයක තිබිය යුතු ප්‍රධාන ගුණාංග. දැන් මේක උගක් කලකින් අහලා තිබුණේ නැහැ. ඒ හින්දා විභාගෙට එන්න පුළුවන් හැකියාව තියෙනවා. right. දැන් ඊට පස්සේ තව පොඩි දෙයක් මම කතා කරන්න තියෙනවා. දැන් මේ අරමුණ තමයි අර මං කිව්වා වගේ මේ අපි ඇයි මේ විශ්ලේෂණය කිරීමේදී අරමුණ තමයි කාර්යඵල ඇගීමේදී ප්‍රධාන දෙයක් තමයි අපිට යම් තීරණ ගැනීම සඳහා. දැන් උදාහරණයක් වශයෙන් අපි උපාය මාර්ග සලසනකොට දැන් ඒක උපාය මාර්ග සැලසුම් කරන්නේදී අපි ඉගෙන ගත්තනේ. අපි ඉගෙන ගත්තා කොහොමද ව්‍යාපාර තිරසාරාත්මක පදනමකින් ව්‍යාපාරය පුළුල් කරන්නේ. එතන පුළුල් කරගන්න යනකොට අපිට නොයෙකුත් තීරණ ගන්න වෙනවා. ඒ කියන්නේ අපි කිව්වා මේ උපුල් කරන ක්‍රමවේද අපි ඉගෙන ගත්තනේ. ක්‍රම රාශියක් අපි ඉගෙන ගත්තනේ. ඒ ක්‍රමවේග භාවිතා කරමින් අපේ ව්‍යාපාරය පුළුල් කරගන්නේ අපිට ප්‍රමාණවත් ලාභදායකත්වයක් තියනවාද එම ආයතනයේ තවදුරටත් පුළුල් කරන්න. දැන් පුළුල් කරන උපාය මාර්ග සඳහා විශාල වියදමක් යනවා. ඒ සඳහා කොහෙන්ද ඉන්න ඕනේ අපේ ආයතනය හොඳින් පර්ෆෝමන්ස් කරලා තියෙනවා. තවදුරටත් පුළුල් කරන්න. එහෙම නැත්නම් නව නිපැයුම් වෙළඳපළට හඳුන්වා දෙන්න අවශ්‍යද?
මේවා ගැන තීරණයේ අරමුණ තමයි මේවා තීරණය මේවා කාර්යඵල විශ්ලේෂණය වැදගත්කම තමයි එන්නේ වගේ උපාය මේ ඉහළ කළමනාකාරීත්වයේ තීරණ ගැනීම සඳහා අපිට උපකාර වෙනවා. එතකොට ඒ වගේම තමයි අපිට දියුණු කරගත යුතු සමහර අපගේ ආයතනයේ සමහර ශේෂ්ත්‍ර සමහර ඒරියාස් මොනවද අන්න ඒකත් අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ පර්ෆෝමන්ස් කළොත්. දැන් අපි ගත්තොත් එහෙම එක සෙක්ෂන්ස් කළත් එහෙම ඒ සෙක්ෂන්ස් වලින් දැන් ශාඛා මට්ටමිනුත් ගන්න පුළුවන් මේ ශාඛාව ලාභ නැහැ. කොහොමද මේ ශාඛාව වැඩිපුර කරන්නේ ආදී වශයෙන්. ඒ වගේම තමයි අර මං කිව්වා කලින් මේ ගැන අපි අර ඔයගොල්ලන්ට දුන්නේ නෝට් එක මේකට තමයි අපි මේ අවදානම සහ අපිට අවදානම හඳුනා ගැනීම සහ අවදානම අඩු කර ගන්න ඕනේ මොන ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව. එතකොට අපේ අවශ්‍ය න ප්‍රාග්ධන තත්ත්වය අවශ්‍ය නම් අපිට කොහොමද මේ ප්‍රාග්ධනය ලබා ගත යුත්තේ ආදී කරුණු අපේ ද්‍රවශීලතාවය එදිනෙදා පවත්වාගෙන යා යුත්තේ කෙසේද? මොකද මේ එක ද්‍රවශීලතා අනුපාතය භාවිතා කළොත් අපිට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? ද්‍රවශීලතාවයේ ආයතනය තුල වැඩි කරගන්න. right? ඉතින් මෙන්න මේ වගේ අපිට අරමුණු තියෙනවා මේ කාර්යඵල හැකීම් විශ්ලේෂණයේ තුලින්. දැන් මෙන්න මේ නෝට් එකට ඉස්සරහින් අපි ලියාගමු මෙන්න මේක. මෙන්න මේ නෝට් එක ඉස්සරහින් ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය යනු කුමක්ද? අපි ඕන විභාගෙදී අහනවා මේ ස්ලයිඩ් එක උඩින් කොහේ හරි ලියා ගන්න. මම මේ කියන එක ලියා ගන්න පුළුවන් විදිහට මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය යනු කුමක්ද? මොකද්ද මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කියන්නේ? right? එතකොට මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කියලා කියන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශන මොනවද? සමාගමක මූල්‍ය ප්‍රකාශන සමාගමක මූල්‍ය ප්‍රකාශනය වන ශේෂපත්‍රයේ හෝ ආදායම් ප්‍රකාශය ලියාගන්න. සමාගමක මූල්‍ය ප්‍රකාශන වන ශේෂපත්‍රය හෝ ආදායම් ප්‍රකාශය වෙනිද ඇගීමේ ක්‍රියාවලියක් තුලින් බැලන්ස් ෂීට් එකේ එම නැත්නම් P&L එක ඒවා ඇගීමේ ක්‍රියාවලියක් තුලින් සමාගමේ මූල්‍ය ස්වභාවය පිළිබඳව සමාගමක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට right සමාගම කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවබෝධයක් ලබා දීමත් ඊට සම්බන්ධ තීරණ ගැනීමට මූල්‍ය දත්ත සහ තොරතුරු උපයෝගී කර ගැනීමයි. ඒකට තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශනය විශ්ලේෂණය කරනවා කියලා. right? සමාගමක මූල්‍ය ප්‍රකාශන වන ශේෂපත්‍රය හෝ ආදායම් ප්‍රකාශය වෙනි දෑ ඇගීමේ ක්‍රියාවලියක් තුලින් සමාගමේ මූල්‍ය ස්වභාවය පිළිබඳව සමාගම කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන් හට අවබෝධයක් ලබා දීමත් ඊට සම්බන්ධ තීරණ ගැනීමට මූල්‍ය දත්ත සහ තොරතුරු උපයෝගී කර ගැනීම. right? දෙවෙනි එක වශයෙන් ලියා ගන්න. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය තුලින් මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය තුලින් අතීත සහ වර්තමාන මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය තුලින් අතීත සහ වර්තමාන සමාගම් කාර්ය සාධන ඇගීමේ
අතීත සහ වර්තමාන සමාගම් කාර්ය සාධනය ඇගීමේ ක්‍රියාවලිය මගින් එම සමාගමේ අනාගත කාර්ය සාධනය සමාගමේ අනාගත කාර්ය සාධනය කිසියම් ඇසුරකට කිසියම් අයුරකට සමාන කිසියම් අයුරකට පුරෝකථනයක් කිරීමට හැකිවේ. පුරෝකථනයක් කිරීමට හැකිවේ. පුරෝකථනයක් කිරීමට හැකිවේ. right? ඒක තමයි දෙක. එතකොට තුන්වෙනි වශයෙන් ලියා ගන්න මේ සඳහා අතීත මූල්‍ය දත්ත මේ සඳහා අතීත මූල්‍ය දත්ත ප්‍රධාන ආකාර දෙකකට අපිට විශ්ලේෂණය කළ හැක. ඒ ක්‍රම දෙක තමයි අපි මේ කියන්නේ සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය සහ එහෙම නැත්නම් සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය. එහෙම නැත්නම් අපිට තවදුරටත් මේක ලියා ගන්න තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය සහ සිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කියන. right? එතකොට දැන් මේක කරන්නේ උදාහරණයක් අතොත් එහෙම අපි තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයකදී අපි ප්‍රධාන වශයෙන් කරන්නේ අර ඓතිහාසික දත්ත වසර දෙකක හරි එහෙම නැත්නම් කීපයක් අරගෙන ඒ තිරස් අතටගෙන එම දත්ත අතර ප්‍රතිශතමය වෙනස්කම් සංසන්දනාත්මකව සලකා බැලීම. right? සංසන්දනාත්මක සලකා බැලීම තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කියන්නේ. right? මෙහිදී අපි කරන්නේ මේ ගිණුමක වාර්ෂික ගිණුමක ඇති පදනම් වගේ වශයෙන් කියන අනිකුත් වර්ෂවල අගයන් පදනම් වර්ෂයට සාපේක්ෂව ප්‍රතිශත වශයෙන් ප්‍රකාශ කිරීම. එතන මෙහිදී අපිට කිසියම් පරිච්ඡේදයක් පුරා අගයන්ගේ වර්ධනයක් සංසන්දනය කිරීමට ප්‍රයෝජනවත් වෙනවා. මෙතනම ලියා ගන්න ඔය තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය යටතේ තව මේක සරලව ලියා ගත්තොත් අපිට කියන්න පුළුවන් තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී ඓතිහාසික දත්ත වසර දෙක හෝ දෙකක හෝ කීපයකට තිරස් අතටගෙන එම දත්ත අතර ප්‍රතිශතමය වෙනස්කම් සංසන්දනාත්මකව අපිට ඇගීමකට භාජනය කරන්න පුළුවන්. ගිය වසරට සාපේක්ෂව කොහොමද මේ වසර ආදී වශයෙන්. එතකොට සිරස් මූල්‍ය ප්‍රකාශනයේ මගින් අපි කරන්නේ අර ශේෂ පත්‍රය. right? ඒක ලියා ගන්න. සිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී ශේෂ පත්‍රයේ සෑම ගිණුමකම අවසන් එකතු වී ප්‍රතිශතයක් හෝ අනුපාත අතර වූ සංකණයන්හි සම්බන්ධතාවය ඇගීමට භාජනය කිරීම. ඒ සමස්තයක් වශයෙන් කොච්චර ප්‍රමාණයක්ද සිරස්වල ශේෂ පත්‍රයේ අපි තුමු යම් කිසි අගයක් කියනවනම් ඒ මුළු අගයට සාපේක්ෂව අපි සඳහන් කරන අනිකුත් මේ කරුණු නැත්නම් ගිණුමට කොපමණ ප්‍රමාණයක් වශයෙන් සංසන්දනාත්මක ප්‍රතිශතයක් වශයෙන් අපි ගත්තොත් එම ඇගීමට කොච්චර ප්‍රමාණයක් 100 කීයක් වැඩිද 10ක් වැඩිද ආදී වශයෙන්.
right? එතකොට දැන් මෙන්න මේව තමයි අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මෙන්න මේදී අපිට සැලකන්න පුළුවන් මේ තිරස් සහ පොදු ප්‍රමාණ විශ්ලේෂණයේ වශයෙන්. නමුත් දැන් අපි දන්නවා දැන් මේවා අපි භාවිතා කළාට නොඑක ආකාරයෙන් අපි භාවිතා කළාට අපිට ඉන්න ගැටලුවක් තමයි මොනවද මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී අපිට හමු වෙන මොනවද අපිට ඇතිවන බාධා මොනවද කියන එක. අපිට ඇතිවන බාධා මොනවද? එහෙම නැත්නම් මොනවද අපිට මේ ගිණුම් ගත කර මේ මූල්‍ය විශ්ලේෂණය කිරීමේදී අපිට මොන පහන්න සිදුවෙන බාධාවන් මොනවද? අපි ඉගෙන ගන්න ඕනේ ඒක. right? ඒ ටිකත් අපි ලියාගමු. මේ මූල්‍ය වාර්තාකරණයේදී අපිට බලපාන නැත්නම් අපි කිව්වොත් එහෙම limitations කියන්නේ මොකද්ද? මොකද්ද සිංහලෙන් limitations කියන්නේ? සීමාවන්. හරි, සීමාවන්. දැන් බලමු මොනවද අපිට මේ මූල්‍ය වාර්තාකරණයේදී අපිට ඇති වෙන සීමාවන්. එක සීමාවක් වශයෙන් අපිට සලකන්න පුළුවන් මේ මූල්‍ය වාර්තා ප්‍රකාශ කිරීම සඳහා අපිට ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම. right? එකක් තමයි අපිට ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම. ඒකත් එක්තරා විදියකට මේ අපි ඇතිවන සීමාවන් එකක් තමයි ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම. අනිත් එක මේ ලබා දෙන තොරතුරු වල තිබෙන ගුණාත්මක භාවය හිඟවීම. ඒ කියන්නේ ඒ තරම් තොරතුරු නිසි ලෙස පිළියෙල කර ලැබෙන තොරතුරු නෙමෙයි. දෙක තමයි ගුණාත්මක තොරතුරු වල තිබෙන හිඟතාවය. ගුණාත්මක තොරතුරු වල තිබෙන හිඟතාවය. අනිත් ප්‍රධාන තව එක දුර්වලතාවයක් නැත්තම් සීමාවක් තමයි අතීත දත්ත මත පදනම් කිරීම. right? අතීත දත්ත මත පදනම් කිරීම. අතීත දත්ත මත පදනම් කිරීම. අනිත් තව තියෙන සීමාවක් වශයෙන් අපිට ගත්තොත් එහෙම දැන් මේ ව්‍යාපාර සංසන්දනයේ ව්‍යාපාර අතර තිබෙන මේ ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස්කම් පැවතීම නිසා අර සංසන්දනයේ ගිණුම් මූල ප්‍රකාශ පිළියෙල කරගන්න ක්‍රමවේදවල වල තිබෙන යම් වෙනස්කම් නිසා අපිට අර සංසන්දනාත්මකව බැලීමට තිබෙන අපහසු. ඒකින්ද තමයි අර ඒක වළක්වන්න තමයි අර ශ්‍රී ලංකා මහා බැංකුව අර අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ප්‍රධාන වශයෙන් ගිණුම් ප්‍රකාශ සකසනකොට එක විදියකට හැම බැංකුවක්ම සැකසිය යුතුයි කියලා අපි සාකච්ඡා කරන්නේ. හරි? ඕකේ. දැන් එතකොට අපිට තව දැන් ඒ ටික තමයි අපිට මේ මූල්‍ය වාර්තාකරණයේදී ඉගෙන ගන්න තියෙන දේවල් තවත් කීපයක් තියෙනවා. right? okay. right. ප්‍රධාන මූල්‍ය නිලධාරී. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපි සාකච්ඡා කළා මොහුගේ කාර්ය ප්‍රධාන මූල්‍ය නිලධාරී. දැන් මේ ප්‍රධාන මූල්‍ය නිලධාරී කාර්ය කුමක්ද? අපි මුලින්ම කිව්වා ප්‍රධාන මේ මූල්‍ය ආයතනික මූල්‍ය ප්‍රකාශන වාර්තා පිළියෙල කිරීම සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වයන්ගෙන් වැදගත් කටයුත්තක් මෙහෙවන්නේ මේ ප්‍රධාන මූල්‍ය නිලධාරී. දැන් මේ වගේ අපි ඉගෙන ගත්තනේ තවත් ප්‍රධාන නිලධාරී කීප දෙනෙක්. එක්කෙනෙක් තමයි කවුද? ප්‍රධාන අවදානම් නිලධාරී, ප්‍රධාන අනුකූලතා නිලධාරී, ප්‍රධාන විගණක අපි පස්සේ තව ටික ඉගෙන ගන්න යනවා. එhmenan
ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතනයක මූලික ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීම වගකීම බාර ගන්නා ජ්‍යෙෂ්ඨ විධායකයා තමයි මේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා. right? එතකොට ඔහු සාපේක්ෂක වශයෙන් මූල්‍ය ආයතනයක නම් බැංකුවකට නම් අනිවාර්යයෙන්ම ඔහු ඒ සඳහා තමුන්ගේ විෂයපතේට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් ප්‍රායෝගික දැනීම් සහ සුදුසු පුද්ගලයෙක් තමයි මේ සඳහා පත් කරන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් ඔහුට ඒ අවශ්‍ය සුදුසුකම් තියෙන්න ඕන. හුඟක් වෙලාවට ඒ සඳහා සුදුසුකම් තියෙන පුද්ගලයෙක් තමයි බැංකුවල විශේෂයෙන් ඒ සඳහා පත් කරන්නේ. දැන් මොහුගේ කාර්ය විෂයපතේට මුදල් ප්‍රවාහයන් බැංකුවට මුදල් ප්‍රවාහයන් එන අවශ්‍යතාවයන් එතකොට සේවා මේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අවශ්‍ය ලාභ පිළියෙල කිරීම එතකොට මූල්‍ය ශක්ති සහ දුර්වලතා විශ්ලේෂණය කිරීම ප්‍රධාන වශයෙන් මොහුගේ වැදගත් කාර්යයන් වෙනවා. ඒ වගේම මොහු බොහෝ විට අපි දන්නා බැංකුවල තියෙන ප්‍රධාන අනු කමිටු කීපයක් තියෙනවා. විශේෂයෙන් ඇල්කෝ එකේ වත්කම් වගකීම් කමිටියේ නැත්නම් ඇල්කෝ එකේ ඇසට් ලයබිලිටි කමිටි එකේ එතකොට රිස්ක් මැනේජ්මන්ට් කමිටි එකේ ප්‍රධාන වැඩ කොටසක් නැත්නම් ක්‍රෙඩිට් කමිටියේ ප්‍රධාන වශයෙන් මොහු සම්බන්ධ වෙනවා ඒ සමාජිකයෙක් වශයෙන්. මොකද මේ කටයුතු සඳහා මේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ගේ කාර්යභාරය ඉතාමත්ම වැදගත් කටයුත්තක් ඔහු විසින් සිදු කරනු ලබන නිසා. ඒත් එක්කම අපි ඊට පස්සේ ලින්ක් කතා කළා මූල්‍ය වාර්තාකරණය සම්බන්ධව අපි ගත්තොත් එහෙම අධ්‍යක්ෂක මණ්ඩල විමර්ශන කමිටුව ඒ කියන්නේ ඔඩිට් කමිටු එකේ වැදගත්කම අපි ඉගෙන ගත්තා. අපි කලිනුත් ඉගෙන ගත්තා මේ සම්බන්ධයෙන් ඔඩිට් කමිටු එකේ නැත්නම් බෝඩ් ඔඩිට් කමිටු එකේ ඔහුගේ කාර්යභාරය. එතකොට අභ්‍යන්තර පාලන යන්ත්‍රයේ ප්‍රමාණාත්මක බව මේ සත්‍යතාවය නිවැරදිව වාර්තා පිළියෙල කරන්නේ පිළිගත් කාලීන තොරතුරු මේ පිළිගත් ක්‍රමවේද භාවිතා කරාද ගිණුම් වාර්තාවල ඉදිරිපත් කරන දරණු නිවැරදි ලෙස ඉදිරිපත් කළා තියෙනවද සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රථම තමයි මේ කමිටුව විසින් එම මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයක් සිදු කළ යුතුයි. right? මොකද ඇයි අපි කියන්නේ මොකද්ද මේකේ අරමුණ? ඇයි අපි අනු කමිටු දාන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලයට සම්පූර්ණ කාලය වැය කරන්න බෑ. හැබැයි දැන් මේ වගේ අනු කමිටුවක මතක තියාගන්න අනිවාර්යයෙන්ම ස්වාධීන අධ්‍යක්ෂකවරයෙක් තමයි ඒ සමිතියේ සභාපති වෙන්නේ. ඒ වගේම ඒ විෂයපත්‍ය සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕන. හරි? ඉතින් මේක තමයි අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ භූමිකාව වශයෙන් අධ්‍යක්ෂක මණ්ඩල විමර්ශන කමිටුව කියලා කියන්නේ අනු කමිටුවේ වශයෙන් අපි මෙහිදී සලකන කරුණු. එතකොට අපි මේ අභ්‍යන්තර පාලනයට යන්නේ ඉස්සෙල්ලා දැන් මූල්‍ය වාර්තාකරණයේදී අපි සාකච්ඡා කරනවා මේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන්. නමුත් ඊට කලින් අපි තව දෙයක් අපි බලමු මේක හුඟක් වෙලාවට විභාගයේ කී වතාවක් වගේ ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ දැන් අපි ඉගෙන ගන්නවනේ ගිණුම්කරණය ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා මේ මැනේජ්මන්ට් account and financial account කියලා. නේද? අපි ඉගෙන ගන්නවා නේද කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය කියලා. මොකද්ද මේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ? මොකද්ද මේ දෙකේ තියෙන සම්බන්ධතාවය? තව එකක් තියෙනවා අපි මේ පිරිවැය ගිණුම්කරණය ඉස්සර අපි ඉගෙන ගත්තා තුනක්. කළමනාකරණ ගිණුම්කරණය, මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැය ගිණුම්කරණය. cost accounting, management accounting සහ financial accounting. එමනම් මොකද්ද මේ කළමනාකරණ ගිණුම්කරණේ මූල්‍ය ගිණුම්කරණයේ අතර තිබෙන වෙනස්කම් මොකක්ද? බලමු මේ දෙකේ වෙනස්කම් මොකක්ද කියලා. දැන් අපි දන්නවා ප්‍රධාන වශයෙන් මූල්‍ය ගිණුම්කරණය
ප්‍රධාන වශයෙන් අපි මූල්‍ය ගිණුම් කරන්නේදී නැත්නම් ෆිනෑන්ෂියල් accounting වලදී අපි හුඟක් වෙලාවට සිදු කරන්නේ මොකක්ද? අපි ප්‍රධාන වශයෙන් ඒකට ඉදිරිපත් කරන්නේ මේ බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම. ඒ කියන්නේ අපේ මේක මේ ටියුට් එකේ තියෙනවද සර්? ඒක ටියුට් එකේ මම දාලා නෑ මං හිතන්නේ. ඕගොල්ලන්ට ඒක අවශ්‍යද? මම දැන් කිව්වම ලියා ගන්න පුළුවන් කමක් තියනවද? ඔව් සර් ලියා ගන්න නේද සර්? ඔව් දෙපැත්තට දාලා ලියා ගන්න කළමනාකරන ගිණුම් කරණය සහ මූල්‍ය ගිණුම් කරණය කියලා. රයිට් කොළද මේ නෝට් පොඩි කොලයක් කරන් දෙපැත්තට දාන්න කළමනාකරන ගිණුම් කරණය සහ මූල්‍ය ගිණුම් කරණය කියලා. රයිට්. එතකොට මූල්‍ය ගිණුම් කරණය යටතේ ලියා ගන්න පොයින්ට් 4ක් 5 ලියවම ඇතිය. මූල්‍ය ගිණුම් කරණයේදී උගාක් වෙලාට අපි සිදු කරන්නේ මේ වාර්තා බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම තමයි මූල්‍ය ගිණුම් කරණයේදී සිදු කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි නියාමනයන්ට ඒ කියන්නේ අපේ රෙගියුලේටර්ට එතකොට කොටස් හිමියන්ට ණයකරුවන්ට ඒ වගේම ආයෝජකයන්ට මේ බොහෝ විට බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම තමයි මේ මූල්‍ය ගිණුම් කරණයේදී සිදු කරන්නේ. නමුත් කළමනාකරන ගිණුම් කරණයේදී ප්‍රධාන වශයෙන් අපිට අපි හුඟක් වෙලාවට මේ ඉදිරිපත් කරන ගිණුම් කරණයේදී මේ තොරතුරු සපයන්නේ මේ ආයතනය තුළ ඉන්න අභ්‍යන්තර පාර්ශ්වයන් කළමනාකරුවන් එතගේ අංශ සඳහා ඒක තමයි එකක් අභ්‍යන්තර බොහෝ විට මෙතන අනිත් පැත්ත ලියන්න පුළුවන් කළමනාකරන ගිණුම් කරන්නේ බොහෝ විට අභ්‍යන්තර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම සිදු කරයි. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම කළමනාකරුවන් ඒ ෆන්ක්ෂන්ස් මැනේජර්ස්ලට තමයි කරන්නේ. රයිට් right. දෙවෙනි එක වශයෙන් අපි වෙනස්කමක් වශයෙන් අපි සැලකන්න පුළුවන් වැදගත්ම දේ තමයි අපි කිව්වා මූල්‍ය ගිණුම් කරණයේ තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් සීමාවක් තමයි අතීත තොරතුරු කෙරෙහි අවධානයක් සැලකිල්ලක් යොමු කරන්නේ. එතන මූල්‍ය ගිණුම් කරණයේදී අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අතීත තොරතුරු මත. අපි හැමදාම දන්නේ ෆිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇසට් ඩේට් කියලා විතර පවුවන ඒවා. රයිට් අතීත තොරතුරු කෙරෙහි අවධානයක් සැලකිල්ලක් යොමු කරවයි. දැන් හැබැයි කළමනාකරන ගිණුම් කරණයේදී ඇත්තම දැන් මේ කළමනාකරන ගිණුම් කරණය කියලා අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ මේ ප්‍රධාන වශයෙන් මේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලට ගන්න තීරණ සඳහා. එහෙමනම් වර්තමානය සහ අනාගතය කෙරෙහි සැලකිල්ලක් අවධානයක් යොමු කරයි. ඔන්න තවත් ප්‍රධාන වෙනස්කමක් වශයෙන් අපිට සැලකන්න පුළුවන් මූල්‍ය ගිණුම් කරණයේදී අපි අතීත තොරතුරු මත කෙරෙහි අවධානයක් යොමු කරලා තමයි අපි මූල්‍ය ගිණුම් කරන සකසන්නේ සිදු කරන්නේ. හැබැයි කළමනාකරන ගිණුම් කරණයේදී අපි ප්‍රධාන වශයෙන් සැලකිල්ලක් යොමු කරන්නේ වර්තමානය සහ අනාගතය කෙරෙහි. රයිට් ඒක දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ වශයෙන් අපිට සැලකන්න පුළුවන් හුඟක් වෙලාවට මූල්‍ය ගිණුම් කරණයේදී අපි දන්නවා යම්කිසි නෛතිකයේ අවශ්‍යතාව මත තොරතුරු ලබා දෙන. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව අර මං කලින් කිව්වා වගේ අනිවාර්යය කරලා තිනවා මේ තමුන්ගේ ගිණුම් ප්‍රකාශ මාස 3න් තුනට කාර්තු අවසානයේදී ගනුදෙනු කරුවන්ට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට මේව තොරතුරු ලබා දී යුතුයි. එහෙනම් නෛතිකමය අවශ්‍යතා මත තොරතුරු ලබා දෙනවා. නීතිමය බැඳීමක් තියෙනවා මේ මූල්‍ය තොරතුරු ලබා දෙන්න. හැබැයි මතක තියාගන්න කළමනාකරන ගිණුම් කරන්නේ එහෙම නෛතික අවශ්‍යතාවයක් නැහැ. නමුත් කළමනාකාරීත්වයේ අවශ්‍යතාවය මත තමයි සාමාන්‍යයෙන් පිළියෙල කරන්නේ. right එමනම් නෛතික අවශ්‍යතාවයක් නැහැ. නමුත් නෛතික කළමනාකාරීත්වයේ අවශ්‍යතාවය මත අතන හුඟක් වෙලාවට කරන්නේ අවශ්‍යතාවය මොකද්ද? නෛතික අවශ්‍යතාවය. මෙතන කළමනාකරන අවශ්‍යතාවය මත තමයි මේ අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ. තව වෙනස්කම.
දැන් තවත් තියෙන පොඩි වෙනස්කමක් තමයි මතක තියාගන්න මූල්‍ය වාර්තාකරණයේදී අපි මුළු ආයතනයේ සමස්ත මේ තත්ත්වයම නැත්තම් මූල්‍ය ආයතනයේ මේ සමස්ත තත්ත්වය පැහැදිලි කිරීමක් තමයි මේ මූල්‍ය ගිණුම් කරන්නේදී සිදු කරන්නේ. ආයතනයේ සමස්ත තත්ත්වය ඕවරෝල් පික්චර් එකක්. right අපි ඒකට කියනවා මේ focusing on the entire organization මුළු ආයතනය කලින්. ඒ වුණාට මතක තියාගන්න කළමනාකරන ගිණුම් කරන්නේදී අපි බොහෝ විට භාවිතා කරන්නේ මේ කළමනාකරන අවශ්‍යතාවයන් වලට අනුව ඒ අංශ සඳහා මුළු ආයතනය සඳහා නෙමෙයි ප්‍රධාන වශයෙන් ඒ විශේෂිත වූ අංශ සඳහා නැත්නම් දෙපාර්තමේන්තු එහෙම නැත්නම් වෙනත් ක්‍රියාකාරී අංශ සඳහා තමයි යම් තොරතුරු ලබා දෙන. උදාහරණයක් ගත්තොත් එහෙම කොස්ටිං නැත්නම් අපි හිතමුත් එහෙම යම් කිසි අංශයක යම් කිසි කොහොමද අපි නිෂ්පාදන පිරිවැය අඩු කරන්නේ අන්නේ වගේ කරුණක් වලදී. right එක සම්පූර්ණ ආයතනය සඳහා නෙමෙයි ආයතනය තුළ පවතින නොයෙකුත් වෙනස් වූ කොටස් සඳහා තමයි අපි කරන්නේ. right අනිත් එක එතකොට තව දෙයක් අපි තියෙනවා දැන් තව දෙයක් අපි ගත්තොත් මූල්‍ය ගිණුම්කරණය අපි සකසනකොට අපි ඒ සඳහා අර සම්බන්ධ වෙන මේ අර යම් මූල්‍ය සංකල්ප සහ ප්‍රමිතීන් ඒ වලට අනුකූලව තමයි සදන්නේ. right එතකොට හැබැයි මතක තියාගන්න මේ කළමනාකරන අවශ්‍යතා අනුව පිළියෙල කරනවා මිසක් අර මූල්‍ය සංකල්ප නිසි ඒ වගේ ආකාරයෙන් ඒ අවශ්‍ය නැහැ. ඒ ආයතනයට අනුකූල වන ක්‍රමවේද අනුකූලව තමයි එම තොරතුරු සපයන්නේ. නමුත් මතක තියාගන්න මූල්‍ය ගිණුම්කරණයේදී සදා පිළියෙල කළ යුතු යම් කිසි සංකල්ප මූලධර්ම ඒ අනුකූලව තමයි ඒ මූල්‍ය ගිණුම්කරණය සිදු කර යුත්තේ. තවත් වෙනසක් ගත්තොත් එහෙම දැන් වෙනස්කම් කීපයක්ම ගන්න පුළුවන්. දැන් තව වෙනසක් තමයි දැන් මූල්‍ය ගිණුම්කරණයේදී අපි සිදු කරන්නේ අර වාර්තාගත තොරතුරු සාරාංශ ලෙස ඉදිරිපත් කිරීම. right මූල්‍ය ගිණුම්කරණයේදී අපි සිදු කරන්නේ වාර්තාගත තොරතුරු සාරාංශ ලෙස ඉදිරිපත් කිරීම. වාර්තාගත තොරතුරු සාරාංශ ලෙස ඉදිරිපත් කිරීම. නමුත් අපි ගත්තොත් එම කළමනාකරන ගිණුම්කරණයේදී ඓතිහාසික තොරතුරුයි අනාගත ඇස්තිමේන්තු කරන තොරතුරුයි අනාගත කටයුතු සැලසුම් කිරීමට තමයි අපි හුඟක් වෙලාවට ඉදිරිපත් කරන්නේ. ඓතිහාසික තොරතුරුත් ගන්නවා ඒ වගේම අනාගත ඇස්තිමේන්තු තොරතුරුත් අරගෙන තමයි අපි සැලසුම් කරලා තමයි මේ කළමනාකරන ගිණුම්කරණයේදී අපි කටයුතු කරන්නේ. right okay right දැන් අපි මං හිතනවා ඒ ටික ඇති අපිට සංසන්දනය කරන්න කළමනාකරන ගිණුම්කරණයේදී සහ right දැන් තව දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට දැනගන්න මේ පාඩමේ මට සමහර ඒවා ඔක්කොම දාන්න අපහසු නිසා ඔයගොල්ලෝ දන්නවද මේ තව වැදගත් දෙයක් තමයි මේ මූල්‍ය වාර්තාකරණයේදී අපිට අවශ්‍ය වෙනවා සමහර වෙලාවට මේ එම කටයුතු අපිට ඉදිරිපත් කරන්න සිදු වෙනවා සමහර කරුණු හෙළිදරව් කරන්න අපිට සිදු වෙනවා සමහර කරුණු අපිට හෙළි කිරීම සඳහා අපිට තොරතුරු හෙළිදරව් කිරීම අපිට වැදගත් වෙනවා අපි කියනවා ඩිස්ක්ලෝෂර්ස් කියලා.
ඒකත් පොඩි නෝට් එකක් ලියා ගන්න මෙතන මට ඒක ලියා ගන්න මම හිතන්නේ නැතිව හෙලිදරව් කිරීමේ වැදගත් මූල්‍ය තොරතුරු හෙලිදරව් කිරීමේ වැදගත්කම right දැන් සමහරලාට විභාගයේ ප්‍රශ්නයක් අහලා තිබ්බා දැන් මේ මූල්‍ය ප්‍රකාශන හෙලිදරව් කිරීමේ කිරීම තුලින් කොහොමද මේ ආයතනයක් මූල්‍ය ප්‍රකාශන විතක්ෂීණී ලෙස දියුණු කරගන්නේ කියලා. එතකොටත් ඕක තමයි උත්තරේ right. එතකොට මූල්‍ය ඊළඟ කොටස තමයි මූල්‍ය තොරතුරු හෙලිදරව් කිරීමේ වැදගත්කම. මූල්‍ය තොරතුරු හෙලිදරව් කිරීමේ වැදගත්කම. right. එක වැදගත්කමක් තමයි ප්‍රධාන වශයෙන් අපි දන්නවා බැංකු රඳා පවතින එක මතද ගනුදෙනුකාර විශ්වාසය මත. ඒ හෙලිදරව් කිරීමේ වැදගත්කම එකක් තමයි අපේ තැන්පත්කරුවන්ගේ සහ ආයෝජකයන්ගේ right විශ්වාසය ඇති කිරීම තුලින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම. right ඒක පළමු වැදගත්කම තමයි හෙලිදරව් කිරීමේදී ප්‍රධාන වැදගත්කමක් තමයි ආයෝජකයන්ගේ එම නැත්නම් සහ සම්පත්කරුවන්ගේ විශ්වාසය ඇති කිරීම දැන් අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කරන දෙක වශයෙන් අපිට ගන්න පුළුවන් තව කරුණක් තමයි මේ මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීමේ තියෙන වැදගත්කමක් තමයි විවිධ අවදානම් හඳුනා ගැනීම සහ ඒවා පාලනය කර ගැනීම පිණිස අවදානම් කළමනාකරන රාමුවක යෝග්‍යතාවය පරීක්ෂා කිරීම. විවිධ ආදාය අවදානම් හඳුනා ගැනීම පිළිබඳව ප්‍රධාන බැංකුවක් අපි කිව්ව හොඳ බැංකුවක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවෙක් අපි ප්‍රධාන වශයෙන් කතා කරන හොඳ බැංකුවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත මතක නේද අවදානම් කළමනාකරණයේදී අපි කිව්ව හොඳින් අවදානම පාලනය කරන බැංකුවක් තමයි හොඳ බැංකුවක් කියලා කියන්නේ. එhmenan විවිධ අවදානම් හඳුනා ගැනීම සහ ඒවා පාලනය නැත්නම් අවම කිරීම මතක තියාගන්න අවදානම සම්පූර්ණයෙන්ම අපිට අයින් කිරීම අපහසුයි. එහෙමනම් අපිට අවදානම හුඟක් කියලාවට කරන්න වෙන්නේ එක්ක පාලනය කරනවා එහෙම නැත්නම් අවම කරනවා. දැන් ඊම කිරීම සඳහා අවදානම් කළමනාකරන රාමුවක යෝග්‍යතාවය පරීක්ෂා කරනවා. ඒක වැදගත්කම. ඒක තව එක. තව වැදගත්කමක් වශයෙන් අපිට ගන්න පුළුවන් මේ මූල්‍ය තොරතුරු වල හෙළිදරව් කිරීම නිසා අපි දන්නවා ට්‍රාන්ස්පරන්සි කියන්නේ ඒ කියන්නේ වෙළඳ ව්‍යාපාරික කටයුතු වල තොරතුරු වල තිබෙන විනිවිදභාවය වෙළඳ ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරු වල තිබෙන විනිවිදභාවය සහ වෙළඳපන සීක්ෂණය ප්‍රවර්ධනය කිරීම ඩිසිප්ලින් එකක් ඇති කරන්න පුළුවන්. right ඒක තමයි සීක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ වෙළඳ ව්‍යාපාරික කටයුතු පිළිබඳව තොරතුරු වල විනිවිදභාවය සහ වෙළඳපළ සීක්ෂණය ප්‍රවර්ධනය කිරීම. right මාකට් ඩිසිප්ලින් එකක් ඇති කිරීම. ඒ තවත් හෙළිදරව් කිරීමේ වැදගත්කමක් වශයෙන් අපිට සැලකන්න පුළුවන්. ඊළඟ දේ තමයි දැන් අපි දන්නවා ව්‍යාපාර කටයුත්තක් සිදු කරනකොට අපි ඉගෙන ගත්තා අර සදාචාරාත්මක කටයුතු right විශේෂ වරදාන මේවා සිදු කරන්නේ නැහැ කියන ඇෂුරන්ස් එකක් දෙන්න ඕනේ. එවනම් ඊළඟ කටයුතු වශයෙන් කියන්න පුළුවන් විශේෂ වරදාන ඒ කියන්නේ අර උනන්දුවක් දක්වන මේ ආයතනයේ සම්බන්ධ පාර්ශ්වයන් සමග සිදු කරන ගනුදෙනු සඳහා right විශේෂ වරදාන සදාචාරාත්මක කටයුතු සහ නොයෙකුත් ව්‍යාපාර ව්‍යාජ ගනුදෙනු වලින්
වැලකී සිටින බවට තහවුරුවක් කරනවා. ඒ කියන්නේ මේ ආයතනය කිසිම ආකාරයේ සදාචාරාත්මක කටයුතු වල නීති විරෝධී කටයුතු වල සිදු නොවන ව්‍යාජ ගනුදෙනු සිදු නොකරන ආයතනයක් බව තහවුරු කිරීම. තවත් අපිට ප්‍රධාන වශයෙන් සැලකන්න පුළුවන්. right 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 එතකොට අපිට ගන්න පුළුවන් මූල්‍ය තොරතුරු වල හෙළිදරව් කිරීමේ වැදගත්කම අපිට සැලකන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි දැන් එහෙම නැවත යමු අපේ පාඩමට. අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ අභ්‍යන්තර පාලනය. ඔව් කියන්නේ මේ දෙවෙනි කරුණ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සර් මේ දෙවෙනි කරුණ කියන්නේ මොකද්ද මං කිව්ව එකේ කියන්නකො මට මොකක්ද කියන්නේ විවිධ අවදානම් හඳුනා ගැනීම සහ ඒවා පාලනය කිරීම සඳහා අවදානම් කළමනාකරන රාමුවක යෝග්‍යතාව පරීක්ෂා කිරීම. දැන් අපි දැන් සමහර කරුණු හෙළිදරව් කරේ නැත්තම් හරිද අපිට ඒක පාලන ඒක නිසා ආයතනේ කඩා වැටෙන්න පුළුවන් කියමුකෝ. දැන් අපි යම්කිසි කරුණක් අපි ඒ තොරතුරු හෙළිදරව් නොකිරීම නිසා හරි අපි ඒක නිසා කඩා වැටෙන්න පුළුවන්. නමුත් දැන් මෙතනදි සිදුවෙන්නේ අපි අවදාන යම්කිසි ආයතනයක මෙන්න මේ අවදානම් තියෙනවා. අපි උදාහරණයක් අවදානම් තියෙනවා. හැබැයි මේ අවදානම් තිබුණට අපි ඒ අවදානම පාලනය කර ගැනීම සඳහා ඒක අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඒ සඳහා අපි අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ අවශ්‍යතාවය අපි මේ තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අපිට අපි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙතට සාක්ෂාත් කරගෙන තියෙනවා. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් කොවිඩ් ගමුකෝ. අපි COVID-19 අපි දන්නවා COVID-19 වලින් අපිට ඇතිවන දේ right. නමුත් ඒකින් දැන් ඒකට අපි දෙනවා අවම කර ගැනීම සඳහා ඉන්ජෙක්ෂන් එක. අපි උදාහරණයක් ගමුකෝ ඉන්ජෙක්ෂන් එක දෙනවා. right. එතකොට අපි දන්නවා මේක තියෙනවා. නමුත් අපි ඒකම කියනවා තොරතුරු කියනවා. අපි කියනවා නමුත් ඒක 100%ක්ම අපිට කියන්න බෑ මේක භාවිතා කළා කියලා අපි සම්පූර්ණයෙන් අපිට කොවිඩ් හැදෙන්නේ නැහැ කියන එක තහවුරුවක් කරන්න බෑ. නමුත් අපි අවබෝධ කරගෙන තිබෙනවා මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා අවදානමක් තියෙනවා. නමුත් ඒ සඳහා අපි ගන්නවා මිටිගේෂන් නැත්තම් අවම කර ගැනීම සඳහා අපි ක්‍රියා කරගන්නවා. හැබැයි ඒ වගේම අපි ප්‍රකාශ කරලා තියෙනවා ඒක වුණා කියලා අපි අවදානම හඳුනාගෙන තියෙනවා. තේරුණා නේද? අපි තොරතුරු නැත්නම් අපි කියන්න පුළුවන් මේක ගෙවුවන් පස්සේ හැදෙන්නෙම නැහැ. ඒව නෙමෙයි. අපි මේ අවදානම හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා අවම කර ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. එතකොට අපි ශක්තිය දන්නවා මේ COVID-19 මේ පාලනය අවදානමේ තත්ත්වය. දැන් තේරුණාද පුතා? ඔව් සර් පැහැදිලි. thank you sir. okay right. දැන් අපි මේ ටික තමයි අපිට මේ වාර්තාකරණයේදී අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි අර මම තවදුරටත් මේ සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලන්ට අපි අර question answer session එකේදී මම මේ වගේ model questions ටිකක් දෙනවා. ඒ question වෙලාවෙදිත් මම තවදුරටත් අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අරගෙන මම මේ සාකච්ඡා නොකරපු දේවල් තියෙනවා නම් පරණ ප්‍රශ්න පත්තරත් අරගෙන එතකොට මම හිතනවා නම් මේ අවුරුද්දේ මේ ජූනි මාසේ විභාගයේදී එන්න පුළුවන් කියන ඒවත් අරන් අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. නමුත් අපි පොදු වශයෙන් දැනගන්න ඕනේ තමයි මූල්‍ය වාර්තාකරණයේදී ප්‍රධාන වශයෙන් මූල්‍ය වාර්තාකරණයේ නිසිලෙස සිදුවෙන්නේ නැහැ කියලා හොයාගෙන තියෙනවා. ආයතනයේ අභ්‍යන්තර පාලන කටයුතු මේ අධ්‍යයන පාලන කටයුතු කොහොම මතක තියාගන්න මේ HR පැත්ත නෙමෙයි අභ්‍යන්තර පාලනය කියන්නේ ඒ වාර්තාකරණයේ සම්බන්ධයෙන් අපි ළඟ තිබෙන යම් internal controls right. ඒ කියන්නේ rules and procedures අපි මොකද්ද ආයතනය තුළ අරන් තියෙන්නේ right. ඒවා නිසි ලෙස සාධාරණ සුරක්ෂිත බවක් සම්පාදනය කරමින්
මූල්‍ය වාර්තාකරණය සඳහා අවශ්‍ය දෑ නිර්මාණය කිරීම තමයි අපි කියන්නේ මේ අභ්‍යන්තර පාලනයක් කියලා අපි සාකච්ඡා කර හඳුනා ගන්න. right? එතකොට ප්‍රධාන වශයෙන් මේ අභ්‍යන්තර පාලනයෙන් කරුණු තුනක් ප්‍රධාන වශයෙන් සිදු වෙනවා. එකක් තමයි ආයතනයක මූල්‍ය තොරතුරු නිවැරදිව සකස් කිරීම, අනුමත කිරීම සහ නිවැරදිව වාර්තා කිරීම. දැන් මෙන්න මේ අදාළ ක්‍රමවේදයන් අපි කියනවා අභ්‍යන්තර පාලනය කියලා. right? ආයතනයක මූල්‍ය තොරතුරු නිවැරදිව සකස් කිරීම, ඒවා අනුමත කිරීම සහ නිවැරදිව වාර්තා කිරීම. මෙන්න ඒ අදාළ සම්බන්ධ ක්‍රමවේදයන් වලට අපි ප්‍රධාන වශයෙන් කියනවා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් කියලා. ඒතර මතක තියාගන්න මේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් නිසි ලෙස ආයතනයේ තුල සිදු වෙනවාද, ඒවා නිසි ලෙස සකස් කරලා තිබෙනවාද, ඒ සඳහා කටයුතු කරනවාද කියන එක තාවුරු කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. ඒ හින්දා තමයි අර මූල්‍ය වාර්තාකරණයේදී අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම ඒ සඳහා ගන්න. right? okay. එතකොට මේ සාමාන්‍යයෙන් අභ්‍යන්තර පාලනයක් සඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවට විගණකයෝ වග කියන්න ඕනේ. ඒගොල්ලොන්ගේත් වගකීමක් තමයි අභ්‍යන්තර පාලනයන් සඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවට. ඒ සම්පූර්ණ වගකීම තියෙන අධ්‍යක්ෂක මණ්ඩලය. නමුත් ඒවා නිසියාකාරයෙන් සඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවට විගණකයන් වග කියවිය යුතුයි. සාමාන්‍ය විගණකයෝ වග කියන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ සියලුම ව්‍යාපාර කළමනාකරුවන්, විශේෂයෙන්ම රේඛීය කළමනාකරුවන් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ අධ්‍යක්ෂක මණ්ඩලය අනුකමිටුව, එතකොට අධ්‍යක්ෂක මණ්ඩලය එකතු වෙලානේ මේ මූල්‍ය වාර්තා සිදු කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මේ අභ්‍යන්තර පාලනයක් මගින් සිදුවෙන්නේ, හොඳට අභ්‍යන්තර පාලනය සිදුවෙන්න තියෙනවා කියන්නේ ආයතනය තුල මූල්‍ය වාර්තාකරණයේ අර තිබෙන නිවැරදිභාවය, ඒ විශ්වාසවන්තභාවය තවදුරටත් තහවුරු කිරීමක් තමයි ප්‍රධාන වශයෙන්ම මේදී සිදුවෙන්නේ. right? ඒ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැතිව නිවැරදි ලෙස සකසා තිබෙන බව යම් කිසි විදියකට සහතිකයක් ලබා දෙන. right? ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ අභ්‍යන්තර පාලනයක සිදු වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කළොත් එහෙම මේ අපි ගත්තොත් එහෙම මේ අභ්‍යන්තර පාලනයක තිබෙන ප්‍රධාන මූලිකාංග තමයි සියලුම මූල්‍ය තොරතුරු සම්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම. right? ඒ වගේම නීති රීති වලට අනුකූලව, ප්‍රතිපත්ති වලට අනුකූලව සැකසීම, වත්කම් ආරක්ෂා කරන බවට සාතිකය ලබා දීම. කියන්නේ නිසි අභ්‍යන්තර පාලනයක් නම් ඒ අභ්‍යන්තරයෙන් ඒ ආයතනයේ තුල තිබෙන වත්කම් ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ බැංකුව තුළ යම් කිසි වංචා අවිධිමත් කටයුතු සිදු වෙනවා නම් එය සිදුවීම, ඒ මෙහිවීම සිදුවීම අවදානම අවම කර ගැනීමට කටයුතු කිරීම. right? ඉතින් මේවා තමයි සමහර වෙලාවට මේ නිසි අභ්‍යන්තර පාලනයක මූලිකාංග වශයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව දෙයක් කතා කරන්න පුළුවන්. ආයතනයක් තුළ නිසි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් නොතිබීම නිසා මොකක් වගේද දුර්වලතාවද ඇති වෙන්නේ? මොනවද අභ්‍යන්තර පාලන දුර්වලතා? දැන් ඔගොල්ලෝ මං හිතන්නේ ඉගෙන ගත්තා ප්‍රධාන වශයෙන් අපේ IABF එකේ කලින් IABF එක ඉගෙන ගන්නකොට විශේෂයෙන් කොහොමද
මේ ඩෝමන් ගිණුමක් එහෙම නැත්නම් අපි කියනවා ඒකට මොකක් කියලාද කියන්නේ අක්‍රීය ගිණුමක් පාලනය කරන්නේ කොහොමද ද්විත්‍ය පාලනයක් ඇති කරන්නේ කොහොමද නේද අපි දන්නවනේ එහෙම වුණාම මොකද කරන්න ඕනේ අපි එම ගිණුම් අරගෙන වෙනම අපි සක්‍රීය ගිණුම් ගොඩින් අරගෙන ඒක වෙනම පවත්වාගෙන යා යුතුයි එතකොට ගනුදෙනු කරුවෙක් ඒ ගිණුම සක්‍රිය කර ගැනීමට එනකොට විශේෂ ඉහළ නිලධාරියෙක් යටතේ තියෙන්න ඕනේ ඊට පස්සේ ගනුදෙනු කරුවෙක් ආවොත් එහෙම මුදල් නැවතවරක් සක්‍රිය කර ගැනීම සඳහා මොකද කරන්නේ ඔහුගේ ලිපියක් අරගෙන ඒ උසස් නිලධාරියන්ගෙන් අනුමැතිය අරගෙන තමයි අපිට ඒ ගිණුම නැවතවරක් සක්‍රිය කරගන්නේ right ඉතින් ඒ වගේ අභ්‍යන්තර පාලන ක්‍රමවේද කීපයක් අපි දන්නවනේ සේප්පු අරින්න බෑනේ ඩුවල් කන්ට්‍රෝල් කියලා කියන්නේ අපි නේ ද්විත්ව පාලනය හරි වැදගත් මොකද බැංකුවක ප්‍රධාන අභ්‍යන්තර පාලනයක් තමයි ද්විත්ව පාලනය ඊට අමතරව ප්‍රධාන වශයෙන් අපිට සැලකන්න පුළුවන් මොනවද අභ්‍යන්තර පාලන දුර්වලතා කොහේ හරි පැත්තකින් අපි ලියාගමු ඒ ටිකත් නේද මොකද්ද මේ ආයතනය නිසියාකාරයෙන් අභ්‍යන්තර පාලනයේ සිදු නොවෙනවා කියලා කියන්නේ ඒ අභ්‍යන්තර පාලන දුර්වලතා නිසා right එහෙනම් මොනවද ප්‍රධාන වශයෙන් අපිට සැලකන්න පුළුවන් ආයතනයක් තුල තිබෙන අභ්‍යන්තර පාලන දුර්වලතා එකක් වශයෙන් අපිට ගන්න පුළුවන් අපි කිව්වා අර වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම ඒ හින්දා තමයි අපි කිව්වා මේ segregations of duties අපි කියන්නේ මේකට වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම ඔන්න අභ්‍යන්තර පාලන දුර්වලතාවය දැන් මේකට සහයෝගයක් ගේනු තමයි අපි දෙන්නේ හුඟක් වෙලාවට job description එකක් රැකියා විස්තරයක් දෙන්න ඔබ විසින් කළ යුතු දේවල් මොකද අපි ඉගෙන ගත්තා ඕගොල්ලෝ මේ පළමු මේ IAB වල ඉගෙන ගන්න ඇති job description කියන්නේ එක්තරා විදිහක නීත්‍යානුකූල ලියකියවිල්ලක් තමා වැඩි වැඩ රැකියාවේ යෙදීමට කළ යුතු දේවල් පිළිබඳව යම්කිසි නීතිමය ලියකියවිල්ලක් එවනම් අභ්‍යන්තරික පාලන දුර්වලතාවයක් තමයි එක වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම right segregations of duties නැතිවීම අනිත් එක තමයි අර දෙවෙනි දුර්වලතාවය වශයෙන් අපිට සැලකන්න පුළුවන් අධීක්ෂණ ශ්‍රීතයක් නොමැතිවීම ඒ කියන්නේ සුපර්විෂන් සිස්ටම් එකක් නෑ මේක කොහොමද මේ අධීක්ෂණය කරන්න කියන ක්‍රමවේදයක් නොමැතිවීම දෙක අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම අනිත් එක තමයි අර අපි කියන reconciliation කියලා කියන්නේ අන්න ඒක නොතිබී. ඒ කියන්නේ සාවද්‍ය ගිණුම් සංසන්දනයක් නොමැතිවීම. සාවද්‍ය ගිණුම් සංසන්දනයක් නොමැතිවීම. සාවද්‍ය ගිණුම් සංසන්දනයක් නොමැතිවීම. තව අභ්‍යන්තර පාලන දුර්වලතාවයක් වශයෙන් අපිට සැලකන්න පුළුවන් මේ අලාභ සඳහා සීමාවන් නොතිබීම. දැන් අලාභය සඳහා සීමාවන් නොතිබීම. ඒ කියන්නේ දැන් යම්කිසි දෙන්නොත් මෙතනින් එහාට යන්න බෑ. right? එක අභ්‍යන්තර දැන් අපි එතනින් එහාට ගියොත් අපි දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි tolerance limit කියලා කියන්නේ අලාභ සඳහා සීමාවන් නොතිබීම ඊළඟට. එතකොට අපි ඉගෙන ගත්තා වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම අපිට දෙවෙනි කරුණ වශයෙන් සැලකන්න පුළුවන් අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම තුන්වෙනි කරුණ වශයෙන් අපිට ගන්න පුළුවන් සාවද්‍ය ගිණුම් සංසන්දනයක් නොමැතිකම සහ අලාභ සඳහා මේ සීමාවක් නොතිබීම තව මොනවද අපිට ගන්න පුළුවන් ලියකියවිලි සඳහා මේ පාලනයක් නොමැතිවීම ලියකියවිලි සඳහා පාලනයක් නොමැතිවීම දැන් හුඟක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවනේ බ්‍රාන්ච් එකට ඔඩිට් ආවම පස්සේ මේවා නිසි ලෙස මේ ලියකියවිලි මේ සටහන් එහෙම නැත්නම් මේවා නිසි ආකාරයෙන් කපඩා කරලා තිබෙනවද කියලා සොයා බලනවා. ඒක අභ්‍යන්තර පාලන දුර්වලතාවයක්. ලියකියවිලි සඳහා පාලනයක් නොමැතිවීම. right? තව එකක් වශයෙන් ගන්න පුළුවන් අපිට අභ්‍යන්තර පාලන දුර්වලතාවයක් වශයෙන් ගන්න පුළුවන් මේ තොරතුරු තාක්ෂණික පද්ධති බේ තිබෙන දුර්වලතා. right?
තොරතුරු තාක්ෂණික පද්ධතිවල තිබෙන දුර්වලතා. දැන් තොරතුරු තාක්ෂණික පද්ධතිවල දුර්වලතා කියන්නේ අපි අර පාස්වර්ඩ්ස් වල තිබෙන දුර්වලතා. ඒවා මාරු නොකිරීම නේද? ඒවා මාස 6කට හරි අඩු ගානේ සාමාන්‍යයෙන් නම් මාස අඩුම ගානේ මාස 6ක්වත් ගමුකෝ. ඒවා මාරු කරන්න ඕන. අලුත් මුරපද ලබා දෙන්න ඕන. ඒතර මුරපදක තිබෙන අර කැරක්ටර්ස් ලක්ෂණ ගණන වෙනස් වෙනවා. නමුත් මේ මුර මේ තොරතුරු ශාක්ෂණ පද්ධතියේ තියෙන යම් යම් දුර්වලතාවයන් නිසා. තව කරුණක් තමයි අපි දන්නවා අපි ඉගෙන ගත්තා අර සේවකයේ මේ ඔපරේෂනල් රිස්ක් එහෙම නැත්නම් අපි කිව්වා මේ මෙහුම් අවදානම නේද? ඒදී සේවකයන්ට ආවරණ නිවාඩු ලබා නොදීම. ඒ කියන්නේ මොකද? අර ඇනිවල් ලීව්ස් ලබා නොදීම. දවස් 7 අනිවාර්ය නිවාඩු යැවීම ලබා දෙන්න. ඒ තුලින් අපිට යම් යම් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් වශයෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. තව එකක් තමයි මතක තියාගන්න දැන් කෙනෙක් ඕනට වැඩිය කාර්යාලය වෙලාවෙන් පසුව වැඩ කරනවා නම් ඒකත් හොඳ අභ්‍යන්තර පාලනයක ලක්ෂණයක් නෙමෙයි. ඒස් කොයි හරි ප්‍රශ්නයක් තියෙනවා. right? දැන් අපි කියනවා වැඩ වැඩි තියෙනවා තමයි. නමුත් කාර්ය වෙලාවෙන් පසුව නිතරම වැඩ කිරීම. right? ඉතින් මෙන්න මේ කරුණු අපි ප්‍රධාන වශයෙන් අපිට සලකන්න පුළුවන් අභ්‍යන්තර පාලන දුර්වලතා. එතකොට අපි තවත් මතක තියාගන්න පස්සේ ඉගෙන ගන්නවා අපි දන්නවා ෆේමස් අර පේරියන් බැංකුව කඩා වැටුණි ප්‍රධාන එක හේතුවක් තමයි ආයතනය තුළ නිසි ආකාරයෙන් අභ්‍යන්තර පාලන වල තිබුණු දුර්වලතාවයන් නිසා අර නික්ලීසන් වශයෙන් අපි ඔහු කියන වංචාකාරී වෙලෙන්දා ඒ ආයතනය තුළ ඔහු නිවාඩු ලබා නොගැනීම ඔහු නිවාඩු ලබා නොදීම මේ වැඩ කටයුතු බෙදාවෙන් නොකිරීම ආදී කරුණු නිසා ඒ මේ බේරින් බැංකුවට බිලියන US ඩොලර්ස් බිලියන විදියට 8ක වගේ පාඩුවක් සිදු වුණා. ඉතින් මේ ක්‍රමවේද භාවිතා නොකිරීම නිසා. එහෙමනම් ආයතනයකට තුල මතක තියාගන්න අනිවාර්යයෙන්ම ආයතනයක් මේ හොඳ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ඇති කිරීම ඉතාමත්ම වැදගත් වශයෙන් අපිට සලකන්න පුළුවන්. හරි? right. ඊට පස්සේ මට මේක යටතේ තව පොඩි කතාවක් කියන්න තියෙනවා. ඒකත් අපි කොහරි අපි ලියා ගමු නැත්නම් සලකමු. දැන් මේ ළඟකදී ඉඳලා අපි දන්නවා තාම මේක නම් විභාගෙදී ප්‍රශ්න අහලා තිබුණේ නැහැ. අපි මෙහි විදිහට ගත්තොත් දැන් ප්‍රධාන වශයෙන් අපි කියනවා දැන් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය නැත්නම් මූල්‍ය වාර්තාකරණයේදී අලුතින්ම කියන එක තමයි ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය. කවුරු හරි අහලා තියෙනවද ඒක? අපි ඒකට කියනවා ඉන්ටිග්‍රේටඩ් රිපෝටිං කියලා. ඒක ලියා ගන්න. ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය යනු කුමක්ද? ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය යනු කුමක්ද? නැත්නම් සාමාන්‍යයෙන් කියන්නේ IR රිපෝටිං කියලා. ඉන්ටිග්‍රේටඩ් රිපෝටිං. ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය යනු කුමක්ද? right? දැන් ඒක තමයි උගාක් වෙලාවට තාම විභාගයක් අහලා නැහැ. එතකොට අපි දන්නවා මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ මූල්‍ය ආයතනයක මූල්‍ය තොරතුරු කාර්යක්ෂමව මූල්‍ය තොරතුරු කාර්ය සාධන තොරතුරු නිසලෙස ඉදිරිපත් කිරීම. එතකොට මේ ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණයේදී සිදු කරන්නේ මේ ඩිෆිනිෂන් එක ලියා ගන්න. මූල්‍ය ආයතනයක මූල්‍ය තොරතුරු කාර්ය සාධන වලට අමතරව මූල්‍ය ආයතනයක නැත්නම් කලියා ගන්නකො ආයතනයක මූල්‍ය කැලේ නැහැ. ආයතනයක මූල්‍ය තොරතුරු කාර්ය සාධනයේ වලට අමතරව ආයතනයක මූල්‍ය තොරතුරු කාර්ය සාධන වලට අමතරව මූල්‍ය නොවන තොරතුරු පිළිබඳ හෙළිදරව් කිරීම
හෙළිදරව් කිරීම. විතින් බ්‍රැකට් ලියා ගන්න හෙළිදරව් කිරීම උදාහරණ ලෙස ආයතනික යහපාලනය, අවදානම් කළමනාකරණය, විනිවිද භාවය, අතිරසාර බව. ආයතනය යහපාලනය, අවදානම් කළමනාකරණය, විනිවිද භාවය, ආතිරසාර බව. විතින් බ්‍රැකට් වහන්න. සියලුම ආයතනයේ උනන්දුවක් දක්ෂණ පාර්ශ්වයන් වෙත ලබා දීමයි. සියලුම ආයතනික උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ලබා දීමයි. එතකොට ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය ගැන ඇහුවොත් ඒ කියන්නේ මූල්‍ය තොරතුරු විතරක් නෙමෙයි ඊට අමතරව අනිකුත් මූල්‍ය නොවන තුරු පිළිබඳව හෙළිදරව් කිරීම. එතකොට ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණයේදී ප්‍රධාන වශයෙන් අවධානය සිදු කරන්නේ අපි ප්‍රධාන වශයෙන් අවධානය සිදු කරන්නේ ආයතනයේ ව්‍යාපාරික ආකෘතිය මගින් ව්‍යාපාරික ආකෘතිය මගින් අපි කියන්නේ මේ බිස්නස් මොඩල් එක කියලා. ඒ තුලින් ඒ ආයතනය අගයන් නැත්තම් වටිනාකම් එකතු කරන ආකාරය පහදා දීම. කොහොමද මේ අපේ ව්‍යාපාරය කොහොමද ගනුදෙනු කරුවන්ට එහෙම නැත්නම් උනන්දුවක් දක්ෂ පාර්ශ්වයන්ට ඒ අගයන් එකතු කරන්නේ කෙසේද පහදා දීම. right? එතකොට ප්‍රධාන වශයෙන් මේ ඉන්ටිග්‍රේටඩ් රිපෝටිං නැත්නම් ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය ආයතනයක් තුළ ඇති කිරීම තුළින් සාති කරනවා අපි ප්‍රධාන වශයෙන් ආයතනයේ ලාභය සමාජ පරිසරය අතර සමතුලිතතාවයක් ඇති කිරීමට උපකාරී වෙනවා. ඒ කියන්නේ නැත්නම් අපි හුඟක් වෙලාවට try කරන ආයතනයක් ලාභ පෙන්වන්න විතරයි. ඒ ලාභය ගන්නකොට සමහර වෙලාවට ඒ ලාභය තුලින් සමාජයට ඇතිවන බලපෑම ඉතාමත්ම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉන්ටිග්‍රේටඩ් රිපෝටිං තුලින් අපි ඒ ආයතන උනන්දු කරනවා ලාභ ලබන ගමම්ම සමාජ පාරිසරික තිරසාරාත්මක භාවය තුල සමතුලිතතාවයක් ඇති කිරීම. තිරසාරාත්මක බව සමාජ සහ පරිසර තිරසාරාත්මක භවෙහි සමතුලිතතාවයක් ඇති කර ලාභය විතරක්ම නෙමෙයි අනිකුත් සමාජ සහ පාරිසරික තිරසාරාත්මක භාවයක් වල සමතුලිතතාවයක් ඇති කිරීමට අපි උපකාරී වෙනවා. right? එතකොට තමයි මේ ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ මේ වශයෙන්. හරි. දැන් අපි ඊට පස්සේ අපි බලමු දැන් මොකද්ද මේ අනුපාත විශ්ලේෂණය? මේකේ උඩින් ලියා ගන්න මූල්‍ය අනුපාත විශ්ලේෂණය කියලා. right? මූල්‍ය අනුපාත විශ්ලේෂණය. මේ හෙඩින් එක ලියා ගන්න මේකේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය. අපි දන්නවා මූල්‍ය අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් යම් කිසි ගිණුම් මගයක් දෙකක එහෙම නැත්නම් යම් කිසි ගිණුම් මගයක් දෙකක් සම්බන්ධ වන අතර අනිත් එක අගයක් අනිත් අගයන් බෙදීමෙන් ලබා ගන්නා දර්ශයක් වශයෙන් තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් අනුපාත විශ්ලේෂණයේදී ප්‍රධාන වශයෙන් අපි සලකා බලන්නේ කිසියම් ඔන්න මෙතන මේක ලියාගන්න කිසියම් දත්ත දෙකක් සම්බන්ධතාවය අනුපාතයක් කියලා කියන්නේ කිසියම් දත්ත දෙකක සම්බන්ධතාවය ගණිතමය ආකාරයට නිරූපණය කිරීම. වෙනම කොහරි පොඩ්ඩක් උන ලියාගන්න. අපි දැනගන්න එපා ඉස්සෙල්ලාම අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා. අනුපාතයක් කියලා කියන්නේ අනුපාතයක් කියනු කිසියම් දත්තයන් දෙකක සම්බන්ධතාවය ගණිතමය ආකාරයට නිරූපණය කිරීම.
ඕකේ. දැන් මේ අනුපාත ව්‍යාපාරයක අපි දන්නවා විශේෂ විශ්ලේෂණය සඳහා අපි භාවිතා කරනවා. අභ්‍යන්තර අපි කළමනාකරුව සේවකයනුත් ඒ වගේම බාහිර වශයෙන් මාධ්‍ය සැපියුම්කරුවන් බැංකු මහජනතාව හුඟක් අය මේ අනුපාත භාවිතා කරනවා අර අපේ මේ විශ්ලේෂණයන් සිදු කිරීම සඳහා. දැන් මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශන වගේම දැන් මතක තියාගන්න අනුපාත විශ්ලේෂණය සඳහා භාවිතා කරන්නේ මොනවද? දැන් අනුපාත විශ්ලේෂණය හුඟක් වෙලාවට අපිට සලකන්න පුළුවන් කළමනාකරන ගිණුම්කරණයක් වශයෙන්. කළමනාකරන ගිණුම්කරණයක් වශයෙන් අනුපාත විශ්ලේෂණය සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අනුපාත විශ්ලේෂණය සඳහා අපි භාවිතා කරන්නේ මොකද්ද? ඒ සඳහා අපි තොරතුරු ගමන්නේ මොනකින්ද? ඒ සඳහා අපි තොරතුරු ලබා ගන්නේ මූල්‍ය ගිණුම්කරණය. ඒකෙන් අපි ලබා ගන්නා වූ ප්‍රධාන වශයෙන් ගන්නා වූ තොරතුරු මත නේද? ඒ කියන්නේ දැන් මූල්‍ය ගිණුම්කරණයකදී මූල්‍ය ප්‍රකාශනය පිළියෙල කරනකොට අපි ලබා ගන්නවානේ යම් යම් මූල්‍ය තොරතුරු. එතකොට මේ අනුපාත විශ්ලේෂණය සඳහා අපි ලබා ගන්නේ මේ මූල්‍ය ගිණුම්කරණයේදී අපි පිළියෙල කරගනු ලබන වාර්තාවන් වල තොරතුරු. එහෙමනම් මතක තියාගන්න මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණයේදී එනත අනුපාත විශ්ලේෂණය අතර මනා සම්බන්ධතාවයක් තියෙනවා. ඔය අනුපාත විශ්ලේෂණය කිරීම සඳහා අපි භාවිතා කරන්නේ මූල්‍ය ප්‍රකාශන වලින් අපි මූල්‍ය ගිණුම්කරණයේදී අපි ලබා ගන්න මේ තොරතුරු. එමනම් සමහර වෙලාවට විභාගෙදී අහන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඇතිවන සීමාවන් මොකක්ද? එහෙම නැත්නම් ඊට පස්සේ අහන්න පුළුවන් අනුපාත විශ්ලේෂණය කිරීමේදී බලපාන සාධක. ඒක එතකොට දැන් ඔයගොල්ලෝට හිතෙන්න පුළුවන් ඒක වෙනයි මේක වෙනයිද කියලා. නෑ, ඒත් ඒකම තමයි. සමහරට ඔයගොල්ලෝම නොමග යැවීම සඳහා එක්සමිනේ වගේ අහන්න පුළුවන්. අනුපාත විශ්ලේෂණයේදී ඇතිවන සීමාවන් මොනවද කියලා මූල්‍ය විශ්ලේෂණ ඒකම තමයි මේකටත් යන්නේ. මොකද අනුපාත විශ්ලේෂණයේ නැත්තම් මේ වගේ හොත් එහෙම අනුපාත විශ්ලේෂණයේදී සහ අනුපාත විශ්ලේෂණයේදී සහ අනුපාත විශ්ලේෂණ මූල්‍ය විශ්ලේෂණයේදී ඇතිවන සීමාවන් සමානයි. එම විශ්ලේෂණයන් වන සීමාවන් එකම ආකාරයෙන් මේ පහදන්න. දුරු කියනවනේ මේ ඉස්සෙල්ලාම කියනවනේ මේ මොනවද මේ සීමාවන් මොනවද? අපි කියන්නේ ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම, ගුණාත්මක තොරතුරු නොමැතිවීම ආදී කරුණු. ඊට පස්සේ අපිට කියන්න ඕනේ මේ අනුපාත විශ්ලේෂණය සඳහා භාවිතා කරන්නේ මූල්‍ය විශ්ලේෂණයේ තොරතුරු. එම නිසා එය මත පදනම් කරන අනුපාත විශ්ලේෂණයේදී ඇතිවන සීමාවන් ඒකාකාර සමාන වේ. දැන් අනිත් වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් දෙන්න අපි පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට අපි බලමු එමනම් මේ මූල්‍ය අනුපාතයන් ගණනය කිරීමෙන් පස්සේ අපිට ගන්න පුළුවන් කරුණු මොනවද? එකක් තමයි එම අනුපාතයන් අපිට වැදගත් වන්නේ ඇයි? එකක් තමයි අනුපාතයන් සමාගමේ අතීත අනුපාතත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ගිය වසරට සාපේක්ෂව කොහොමද මේ වසර? වැඩි වෙලාද අඩු වෙලාද තියෙන්නේ? අනිත් එක තමයි සමාගමේ අනාගතය පුරෝකථනය කරන අනුපාතය. අපිට අනාගතය පුරෝකථනය කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි cost to income ratio එක. ඒක ඉදිරියේදී දැන්ට තියෙන ප්‍රමාණයට වඩා ඒක අඩු කරගන්න. කොහොමද ඒක ඉස්සලා? අන්න සමහර වෙලාවට අපිට මේක භාවිතා කරන්න පුළුවන් අපි උපාය මාර්ග සැලසුම් වල පරමාර්ථ සඳහා.
එහෙම නැත්නම් අපි ඔබ්ජෙක්ටිව් සඳහා දැන්ට තියෙන ප්‍රමාණය මෙච්චරයි මේ අනුපාතය අඩු කරගන්නවා මෙච්චරකි right ඊළඟදී තමයි සමාගම අනිත් කර්මාන්තය සමග සංසන්දනය කරන්න පුළුවන් right කර්මාන්තයත් එක්ක තමායතනයේ පසුගිය වසරත් එක්ක තරගකාරී ආයතනයත් එක්ක සංසන්දනය right මේ මුල් මේ අනුපාතයන් විශ්ලේෂණය මූල්‍ය අනුපාතය විශ්ලේෂණය අපිට සලකන්න පුළුවන්. එතකොට අපි අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ අර ප්‍රධාන වශයෙන් ගත්තොත් අර සමාගමක මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත තොරතුරු ප්‍රමාණාත්මක ලෙසට කරනු ලබන විශ්ලේෂණයක් වශයෙන් උත් අපිට සලකන්න පුළුවන්. සමාගමක මේ අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත තොරතුරු ප්‍රමාණාත්මක ලෙසට කරනු ලබන විශ්ලේෂණයක් වශයෙන් අපිට මේ සලකන්න පුළුවන්. මොකද අපි අනුපාත විශ්ලේෂණය සඳහා භාවිත කරන්නේ අර ශේෂපත්‍රයේ ආදායම් ප්‍රකාශයේ මුදල් ප්‍රවාහය කියන කරුණු. right? එතකොට මේ ප්‍රධාන වශයෙන් මතක තියාගන්න මේ අනුපාත විශ්ලේෂණය අපි ප්‍රධාන වශයෙන් දෘෂ්ටි කෝණ 4කින් මේ දිහා බලන්න පුළුවන්. right? දෘෂ්ටි කෝණ 4කින් මේක දිහා බලන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි බලන දෘෂ්ටි කෝණයක් තමයි සමාගමී කාර්යක්ෂමතාවය. සමාගමී ද්‍රව්‍යශීලතාවය. සමාගමී ලාභදායීතාවය. සමාගමේ නුබුන්වත්භාවය solvency. ඉතින් මේ වගේ අපිට කොටස් 4කට අපිට සලකන්න පුළුවන්. right? ඉතින් එක එක ආකාරයට අපිට සලකන්න පුළුවන්. එතකොට අපි මෙහිදී බලන කරුණු කීපය තමයි අනුපාත සපයන තොරතුරු අනුව අපිට මේ අනුපාත වර්ග කරන්න පුළුවන් එක එක විදියට. right එකක් තමයි මම කිව්වේ activity ratio. දැන් activity ratio කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න අපි බලන්නේ මේ කාර්යක්ෂමතාවය. right ඕනනම් විදිහින් බ්‍රැකට් දාගන්න කාර්යක්ෂමතාව. එතකොට අපි මේ අනුපාත විශ්ලේෂණය මගින් අපි සොයා බලන දෘෂ්ටි මූල්‍ය කාර්ය සාධනයේ දෘෂ්ටි කෝණයන් 4ක් ඔස්සේ අපිට බලන්න පුළුවන්. එකක් තමයි ක්‍රියාකාරී අනුපාතය. එහෙම නැත්නම් සමාගමේ කාර්යක්ෂමතාවය activity ratios. එහෙම නැත්නම් අපිට පුළුවන් ද්‍රව්‍යශීලතාවය අනුපාතයෙන් බලන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් නිබුන්වත්කම් නැත්නම් නිබුන්වත් භවයේ සමාගමේ නිබුන්වත් අනුපාතය සඳහන්. අනිත් එක තමයි ලාභදායී අනුපාතය. ඒ කියන්නේ ක්‍රියාකාරීත සමාගම් කාර්යක්ෂමතාවය කියලා අපි භාවිතා කරන්නේ තම ආයතනයේ ඒ තමුන්ගේ ඒ වත්කම් කොපමණ දුරට කාර්යක්ෂකම ආයෝජනය සඳහා යොදා ගන්නවා. right? තේරුණාද? තමුන්ගේ තියෙන වත්කම් කොපමණ දුරට කාර්යක්ෂකම ආයෝජනය කටයුතු සඳහා යොදා ගන්නවා. ද්‍රව්‍යශීලතාවය අනුපාතයෙන් අපි ඉගෙනගෙනත් තියෙනවනේ කලින් නේද? කෙටි කාලීන වගකීම් ඉටු කිරීමට ආයතනයට තිබෙන හැකියාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතකොට නුබුන්වත් වත්කමින් අපි කරන්නේ අපේ ණය බැඳීම් තෘප්තිමත් කිරීමේ හැකියාව. right? ණය බැඳීම් වල අපිට කොපමණ දුරට එම මුදල් ගෙවීමට තිබෙන හැකියාව. ඒතර අපි ඔයගොල්ලන්ට මතක ඇතිනේ අපි ඉගෙන ගත්තා ආයතනයක් ද්‍රව්‍යශීලීත්ව පමණින් ආයතනයක් කඩා වැටෙන්නේ නැති වෙන්නත් බෑ. ඒ වගේම ආයතනයක් නුබුන්වත්භාවයේ ඇති වුණු පමණින්ම ද්‍රව්‍යශීලතාවයක නොසලකා ඉන්න බෑ කියලා අපි සාකච්ඡා කළා. right? එතකොට ලාභදායීත්වය කියන්නේ වියදම් පාලනයේ ලාභය වැඩි කර ගැනීමේ හැකියාව. ඒ කියන්නේ ලාභදායීතාවය කියන්නේ. එතකොට මේ ගිණුම් කරන අනුපාතයෙන් ප්‍රධාන වශයෙන් අපිට සොයා බැලිය හැකි දෘෂ්ටි කෝණ 4 තමයි මේක. right? ඊට පස්සේ අපි සැලකුවොත් එහෙම කෙටික දැන් මම මේවා වැඩි කතා කරන්නේ නැහැ. මොකද මම හිතනවා ඔයගොල්ලෝ ෆිනෑන්ෂල් මැනේජ්මන්ට් වලදී මේවා ඉගෙන ගන්නවා. දීර්ඝ ලෙස ඉගෙන ගන්නවා. නමුත් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේවා භාවිතයේදී යොදා ගන්න ආකාරය.
එතකොට දැන් අපි දන්නවා මේ ක්‍රියාකාරී අනුපාත යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒවා තමයි තොග පිරිවැටුම් අනුපාතය, ණය ගැති පිරිවැටුම් අනුපාතය, මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය, කාරක ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය. මේවා අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී අනුපාත ලෙස. එතර විකුණුම් පිරිවැය සාමාන්‍ය තොගයෙන් බෙදුවම එකින් එනවා කාල සීමාවක් තුළ බඩු තොගයක් කොපමණ වතාවක් මිලදීගෙන විකුණා ඇද්ද. දැන් මං දැන් මේක අපේ පාඩම ප්‍රධාන වශයෙන් මතක තියාගන්න මේ සමීකරණ ගැන නෙමෙයි මේ අනුපාත භාවිතා කරන්නේ කෙසේද කියන එකයි අපිට වැදගත්. හරි? ඕකේ. එතකොට අපිට භාවිතා කරන්න ඕනේ ක්‍රියාකාරී අනුපාත තමයි මම මේ සාකච්ඡා කළේ තොග පිරිවැටුම් අනුපාතය, ණය ගැති පිරිවැටුම් අනුපාතය, මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය සහ කාරක ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය. එතකොට අපි තව දෙයක් අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් විවාපාරයක් කරනකොට අපි දන්නවා මේ ඔපරේටිං සයිකල්. එහෙම නැත්නම් අපි කියනවා මිහුන් චක්‍රය. දැන් මිහුන් චක්‍රය කියලා කියන්නේ ව්‍යාපාරයක් තොග ගෙනල්ලා ඒ සඳහා ආයෝජනය කරන කාලය සහ ණය ගැතියන්ගේ නැවත මුදල් අය කර ගැනීමට ගතවන කාලය. දැන් මේක තමයි අපිට අවශ්‍ය වෙන කාලය. දැන් මේක තමයි මිහුන් චක්‍රයක් කියන්නේ. තොග අරගෙන ඒක නැවත වරක් මුදල් කර ගැනීමට යන කාලය. කියන්නේ එකකින් බඩු හදලා ඒ තොග අරගෙන එම මුදල් සැපයුම්කරුවන්ගෙන් ඒ මුදල් අරගෙන ඒ භාණ්ඩ සදලා භාණ්ඩ විකුණලා ණයට දීලා ඒ භාණ්ඩ ණයට දීලා ඒ භාණ්ඩ මුදල් ලබා ගන්නා කාලය සහ ආයෝජනය කරන අතර ඇතිවන කාලය තමයි අපි කියන්නේ මිහුන් චක්‍රය කියලා. එතකොට සුද්ධ මිහුන් චක්‍රය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයක් තොග සඳහා ආයෝජනය කරන කාලය සහ ණය ගැතියන්ගේ නැවත මුදල් අය කර ගැනීමට ගතවන කාලේ ණය හිමියන්ගේ සහ අනිකුත් වියදම් මුදල් ගෙවීමට ලැබෙන කාලය අඩු කිරීමෙන් ලැබෙන දීර්ඝ කාලය. එතකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේ චක්‍රයෙන් කියන්නේ ව්‍යාපාරයේ තියෙන ද්‍රවශීලීතාවය පෙන්වුම් කරනවා මේ මිහුන් චක්‍රය. අද චක්‍රය දිග වෙන්න මොකද වෙන්නේ? ආයතනීය ද්‍රවශීලතාවයට මුහුණ දෙන සම්භාව්‍යතාවය වැඩි වෙනවා. එහෙනම් මිහුන් චක්‍රය ප්‍රධාන වශයෙන් ආයතනීය ද්‍රවශීලතාවයට ප්‍රධාන වශයෙන් බලපෑමක් ඇති කරනවා. ඒ නිසි ලෙස කළමනාකරණය සිදු නොකොට. එතකොට ප්‍රධාන වශයෙන් මිහුන් චක්‍රයට අපි ප්‍රධාන වශයෙන් සමීකරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා තොග රඳවා ගැනීමේ කාලය, ණය ගැති සහ අනිකුත් ලැබීම් කාලය, ණය හිමි සහ අනිකුත් ගෙවීම් කාලය. ඉතින් මෙන්න මේ වගේ අපි සමීකරණය ගත්තොත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් අවසාන වශයෙන් මේ මිහුන් චක්‍ර සමීකරණයෙන් එනවා තොග රඳවා ගැනීමේ කාලය ධන ණය ගැති සහ අනිකුත් ලැබීම් කාලය සුද්ධ මිහුන් වක්‍රය කියලා කියන්නේ තොග රඳවා ගැනීමේ කාලය ණය ගැති සහ අනිකුත් ලැබීම් කාලය එකතු කරලා ණය හිමි සහ අනිකුත් ගෙවීම් කාලය සුද්ධ මිහුන් චක්‍රය ලෙස කරනවා. ඉතාමත්ම සරලව කිව්වොත් එහෙම අපි මේ චක්‍රයෙන් පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේක තවත්ම සරලව. එhmenan අපි භාණ්ඩ මිලදී ගැනීමේදී නැත්නම් තොග මිලදී ගන්නකොට අපි පුළුවන් තරම් වැඩි කාලයක් ඒ සඳහා ගෙවීම් සඳහා අපි ලබා ගන්න ඕනේ. අපේ ක්‍රෙඩිට් ලිමිට් එක. හැබැයි අපි භාණ්ඩ විකුණනකොට ඒ ඔවුන්ට ලබා දෙන කාලය අඩු කරන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට වාසිය. දැන් තේරුණා නේද මම කිව්වේ අපි භාණ්ඩයක් විකුණනකොට ඒ ගනුදෙනුකරුට ණයට ලබා දෙනකොට අපි තුමු මාසයක් තමයි අපි දෙන්නේ ක්‍රෙඩිට් පීරියඩ් එක. නමුත් අපි ණයට ගන්නකොට අපි ගන්න ඕනේ මාස දෙකක. එතකොට ඔන්න අපිට හොඳයි. නමුත් අපි හිතමු මාස දෙකක මාසයක තොග මේ ණය ගැතියන්ගෙන් අරන්
මාස දෙකකට ණය දෙනවා නම් නැත්තම් බඩු ණයට දෙනවා නම් ද්‍රව්‍යශීලතාවයක් එතන ඇති වෙනවා. සරලයි. ඒකත් හරියට අර කෙටි කාලීන තැන්පතු අරගෙන දිගු කාලීන තැන්පතු ණය ලබා දෙනවා වගේ වැඩක්. රයිට්? එහෙමනම් අපි ඉතින් ඒ ප්‍රශ්නය මතක තියාගන්න බැංකුවල බලකව ගන්න අමාරුයි. නමුත් අපි මෙහෙයුම් චක්‍රය ආශ්‍රයෙන් පුළුවන් තරම් අපි ඒක උත්සාහ ගන්න ඕනේ මේ தත්ත්වය ඇති කරගන්න. right? එතකොට අපි දන්නවා අපි ද්‍රව්‍යශීල අනුපාත ගැන අපි ඉතාමත්ම ගොඩක් සාකච්ඡා කළා. ද්‍රව්‍යශීලතා අවදානම ඇති වෙන්නේ මොකද? කුමක්ද කියන ඒවා අපි ද්‍රව්‍යශීලතා කළමනාකරණයේදී අපි ප්‍රධාන වශයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වගේම අපි තවදුරටත් සාකච්ඡා කළා ඔගලන්ට මතක ඇති නුඹුන්වත්කම් අනුපාතය ගැනත් අපි සාකච්ඡා කළා. ප්‍රධාන වශයෙන් සමාගමක් අපි කිව්වා ප්‍රධාන වශයෙන් සමාගමක් මුහුණ දෙන අවදානම් දෙකක් ගත්තොත් එහෙම එකක් තමයි මූල්‍ය අවදානම අනිත් එක තමයි ව්‍යාපාර අවදානම. කිසියම් සමාගමක් ව්‍යාපාරික අවදානම ව්‍යාපාරීය කටයුතු මත තමයි රඳා පවතින්නේ. right? එතකොට සමාගමේ මූල්‍ය අවදානම මතුවන්නේ මොකක් නිසාද? එම සමාගම ප්‍රාර්ථනීය රැස් කිරීමට යොදා ගන්නා මාර්ගය මතයි. ඒ කියන්නේ වැඩිපුර අපි අරන් තියනවා නම් මේ ණය එහෙම නැත්නම් අපි කොපමණ දුරට කොටස් වලින් ව්‍යාපාරය ප්‍රාග්ධනය මෙහෙවනෝද එහෙම නැත්නම් කොපමණ ප්‍රමාණයකින් ණය අරගෙන ප්‍රාග්ධනය මෙහෙවනවා. එතකොට මේ දෙකේ තියෙන අනුපාතයට අපි කියනවා නුඹුන්වත් අනුපාතය. right? ඒක අපි දන්නවනේ දැන් ලංකාවේ ප්‍රශ්නයක් තියෙන එකනේ. එක්තරා විදිහක රටක් වශයෙන් ගත්තොත් එහෙම ආයතනයක් ගත්තොත් රට ආයතනයක් වශයෙන් ගත් සැලකුවොත් එහෙම අපිට තියෙන අපි ණය ප්‍රමාණය වැඩි. right? ඉතින් අපිට ඒ සඳහා ඇති වෙන කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ debt to asset ratio, right? මුළු ණය බෙදෙනවා මුළු වත්කම් වලින්, right? ඊට පස්සේ දිගු කාලීන ණයවත්කම් අපි බෙදෙනවා මුළු වත්කම් වලින්, right? මුළු ණය මුළු අයිතිකරුවන්ගේ අයිතිය debt to equity ratio ආදී වශයෙන් financial leverage මෙන්න මේවා තමයි නුඹුන්වත් වත්කම් අනුපාත වශයෙන් අපිට සලකන්න පුළුවන්. right? දැන් විභාගෙදි වැඩි වශයෙන් අහනවා නම් අහන්නේ මේ නුඹුන්වත්කම් අනුපාතයක් නොවන්නේ අන්නේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. right? එතකොට අපි දැනගෙන තියෙන්න ඕනේ අවශ්‍යයෙන් මොනවද මේ නුඹුන්වත්කම් අනුපාතය යටතේ අපිට සලකා බලන්න තියෙන අනුපාත වර්ග මොනවද? අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් නැතුව මෙතන ගණන් හදන්න දෙන්නේ නැහැ. අවබෝධයක් තියෙන්න ඕනේ මේ අපි ප්‍රධාන වශයෙන් මුලදී සැලකුණ ලද අර දෘෂ්ටි කෝණ හතරට අයත් වන නැත්නම් අනුපාත විශ්ලේෂණයේදී අපි බලාගෙන කාර්යක්ෂමතාවය නැත්නම් ක්‍රියාකාරී අනුපාත, ද්‍රවශීලතාවයේ අනුපාතය සහ මේ ලාභදායීතාවය සහ නුඹුන්වත් අනුපාතයට ගණනය කරනකොට අපිට භාවිතා කරන්න පුළුවන් මොන අනුපාතද කියන එක අපි අවබෝධයක් සාපේක්ෂකව තියාගන්න ඕනේ මේ පාඩමේ. right? එතකොට අපි දන්නවා තවත් ආවරණ අනුපාත කියලා තියෙනවා interest coverage ratio. ලාභදාය අනුපාතය අපි දන්නවා මොකද්ද කියලා බැල ලාභය බෙදෙනවා විකුණුම් වලින්. එතකොට මෙහෙයුම් ලාභය ආදී වශයෙන් ඒවා අපි සාපේක්ෂක වශයෙන් ලාභදායී තත්ත්ව අනුපාත වශයෙන් මම මේ එතකොට වත්කම් සඳහා ගිණුම් තැබීම මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අලුතෙන් අර ගිණුම් කරන IFRS 9 යටතේ ගිණුම් කරන වත්කම් ගිණුම් කරන තව කියනකොට ඒ වත්කම් සඳහා ඇගීම් කරන්න කොහොමද කියන එකයි තියෙන. ඊට අමතරව සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන්ට නැත්නම් ආයෝජකයන්ට වැදගත් වෙන අනුපාත තමයි මේ කොටසක ඉපීම, book value per share, price earning ratio, ලාභ ඩිවිඩන්ඩ් per share ආදී කරුණු සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙන
කරුණාත මූල්‍ය සමාගමක් වශයෙන් ගත්තොත් එම ආයතනයක් වශයෙන් ගත්තොත් අපි ප්‍රධාන වශයෙන් බලපාන එකක් තමයි මේ මං කිව්වේ පිරිවැස ආදායම අනුපාතය. එතකොට net interest margin එක, අපේ ජංගම ඉතුරුම් තැන්පත් වල තිබෙන අනුපාතය. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ කාසා එහෙම නැත්නම් ජංගම සහ ඉතුරුම් තැන්පත් අනුපාතයේ ප්‍රසන්ටේෂන් එක දැන් වැඩි වේගෙන යනවා. ඇයි ඒ වැඩි වේගෙන යන්නේ? දැන් හැම බැංකුවකම කාට හරි මට කියන්න පුළුවන්ද මෑතක සිට බැංකුවල ජංගම සහ ඉතුරුම් තැන්පතු අනුපාතය සාපේක්ෂික ලෙස ඉහළ අගයක් ගනී. නැත්තම් වැඩි වේ. right? ඇයි ඒකට හේතුව? කාට හරි මට කියන්න පුළුවන්. කාට හරි මට උත්තරයක් දෙන්න පුළුවන්ද? ජංගම සහ ඉතුරුම් තැන්පතු අනුපාතය නැත්නම් කාසා රේෂියෝ එක මේ දවස්වල වැඩි වෙන්නේ ඇයි? කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්? බැංකුවල ජංගම සහ ඉතුරුම් තැන්පතු අනුපාතය වැඩි වීමට හේතුවක් නම් කරන්න. කාට හරි කියන්න පුළුවන්ද ඇයි මේ හේතුවක් කියන්නේ? කියන්න උත්සාහ ගන්න. කමන්නේ වැරදුනාට. කාට හරි කියන්න පුළුවන්ද fixed deposit පොලේ අනුපාත අඩුවීම? අන්න හරි. very good. මොකක්ද ඒකට හේතුව? අපි දන්නවා මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ බැංකුවල සාමාන්‍ය ඉතිරි කිරීමේ පොලි අනුපාතයයි මේ ෆික්ස්ඩ් ඩිපොසිට් සඳහා ස්ථිර තැන්පතු සඳහා ලබා දෙන පොලි අනුපාතයන්ගේ වෙනස ඇවිල්ලා ඉතාමත්ම පොඩි නේද? ඉතින් ඒ වගේ අවස්ථාවකදී ගණතුණුකරු මොකද කරන්නේ? ඒක තමයි සාමාන්‍යයෙන් මේ අපේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඔයගොල්ලෝ හිතන්නේ දැනට මේ දවස්වල විශේෂයෙන් මේ දැන් මට කියන කාසා රේෂියෝ එක තියෙන්නේ අනිවාර්යයෙන්ම වාණිජ්‍ය බැංකුවල විතරයි. ඇයි ඒ වාණිජ්‍ය බැංකුවල විතරයි කාසා රේෂියෝ එක තියෙන්නේ කියලා මම කියන්නේ ඇයි? සිම්පල් උත්තරේ ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් ජංගම ගිණුම් නැති නිසායි right ඔකට විතරයි. good. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ හිතනද මේ අන්තිම වාර්තාවල් අනුව සාමාන්‍ය කොච්චරක් විතරද percentage එකක් වශයෙන් ගත්තොත් මේ අනුපාතය කොච්චරක් විතරද ඇවරේජ් නිකන් කියන්නේ කොච්චරක් විතර තියෙනවද? සාමාන්‍ය මේක මුලදී තිබ්බි 30යි 31 වගේ percentage එකක්. මුලින් සාමාන්‍ය මොකද මේ කාසා රේෂියෝ එක හරි වැදගත්. මොකද බැංකු ඔයගොල්ලෝ මතක ඇති දැන් අර ශ්‍රී ලංකා මහ බැංකුවේ තහනම් කළානේ. ওই පැතුම් විමන එක දේවල් කළානේ නේද? මතකද? හැම බැංකුවක්ම මේ කාසා රේෂියෝ එක තියාගන්න ඔය උපක්‍රම කළා. නමුත් දැන් ලොටරි සේව ඔක්කොම නැවතුනේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. මතකයිනේ? ඒ කියන්නේ ඔබගේ ස්ථාවර තැන්පතුවේ ඔබගේ ජංගම ගිණුමේ හෝ සේවිංස් account එකේ රුපියල් 10000ක මුදලක් පවත්වාගෙන යෑමෙන් ඔබ දිනුම් ඇදීමට අදාළ වේ. ඔයගොල්ලන්ට මතක ඇති HNBම මේ පැතුම් විමන අවුරුදු 21ක් ඔයගොල්ලෝ විශ්වාස කරන්න. අවුරුදු 21ක් ඒ දිනුම් ඇදීම සිදු කළා. ඒ තුලින් මේ කාසා රේෂියෝ එක වැඩි වුණා. කාසා රේෂියෝ එක වැඩි වෙනවා කියන්නේ ලාභදායීතාවයේ බැංකුවේ වැඩි වෙනවා. ඇයි? පොඩි අඩුවක් දෙන්න තියෙන්නේ. නේද? හැබැයි එතකොට ඩ්‍රෝ එකක් ඇදලානේ දෙන්නේ. දැන් ඒක කැල්කියුලේට් කරන්නේ මෙහෙමයි දරුවා. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒගොල්ලෝ බලනවා කොහොම මම ඒකත් පොඩ්ඩක් කියන්නකෝ ඔයගොල්ලෝ කරන විදිහ. ඉස්සෙල්ලා බලනවා බැංකුවේ තියෙන සම්පූර්ණ ස්ථාවර තැන්පත් සඳහා තියෙන ඩිපොසිට් ප්‍රමාණය. අපි හිතමු බැංකුවක තියෙන ස්ථාවර ඩිපොසිට් ප්‍රමාණය අපි හිතමු බිලියන 10යි කියලා. right? බිලියන 10යි. right? අපි හිතමු නිකන් බිලියන 100ක් කියලා හිතමුකෝ බිලියන 100යි. හරි? එතකොට අපි තුමු 10ක් පොලිය දෙනවා. එතකොට 10ක් දාපුවම බිලියන 10ක් පොලිය වශයෙන් දෙන්න ඕනේ. හරිනේ? දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් ඔන්න සේවිංස් දැන් මේ බිලියන 10 හිතමු මේ බිලියන 10න් කන්වර්ට් කරගන්නවා බිලියන 50 සේවිංස් එකේම තියන්නේ. සේවිංස් එකේම තියන්නේ. එතකොට පොලිය දැන් කීයද කියවන්න ඕනේ 5යි. අපි හිතමු right? එතකොට මතක තියාගන්න සාමාන්‍ය ස්ථාවර තැන්පතු ක්‍රමයට දෙන්නේ 5ක් වගේ නම් ඉස්සර විදියට. එතකොට බිලියන 5යි.
දැන් බිලියන 10ක් ගෙවන්න ඕනේ කාල ස්ථාවර තැන්පතු බිලියන 100ක් තබා ගැනීමෙන් ඕගොල්ලෝ මේ ගිණුම් ක්‍රමයක් භාවිතා කරලා ඒ තියෙන 100න් 50ක් ගහ ගන්නවා ඉතිරි කිරීමේ තැන්පතු වශයෙන්. එතකොට ඒ සඳහා පොලිය ගෙවන්න ඕනේ බිලියන 5යි. අරක 10ම තියාගත්තා නම් බිලියන 10ක් ගෙවන්න ඕනේ. මේගොල්ලෝ මොකද කරන්නේ? බැංකු මොකද කළේ? 10ක් තියෙනවා අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. 5ක් ගෙවන්න ඕනේ ස්ථිර සේවිංග්ස් සඳහා. දැන් මේ ක්‍රමයේ තුලිනුත් ඔහු ගිණුම් ඇදීමට බාර වෙන්න නම් ඒ වසර පුරාම ওই රුපියල් 10,000 ගන්න සේවින් එකේ තියෙන්න එපෑනේ. හැම බැංකුවක්ම කළේ ඒක තමයි විවිධාකාර. එතකොට යන මුදල 5 බිලියන ඒ මුදලම FD එකේ තිබ්බොත් බිලියන 10ක් යනවා. එතකොට වෙනස කීයද? බිලියන 5යි. බැංකුව මොකද කළේ? මේ බිලියන 5න් බිලියන 2ක් දෙනවා තෑගි වෙච්ච. right? ඉතුරු සුළු ලාභේ. ඒ නේද? ඉතින් අර බිලියන 2 තෑගි දෙනවා. ඉතින් බැංකුවට ප්ලාස්ටිකුත් නෑ. ඉතින් ගණතුණු කරුණට හිතනවා අඩේ කමක් නෑ. දැන් අපි අයි ස්වීප් ගන්නේ. අපි ස්වීප් ගන්නේ. හේතුව දන්නවා නෑ අපි ස්වීප් ගන්නේ. මිනිස්සු ස්වීප් ගන්නේ මොකටද? තමන්ට වාසනාව උරගා බලන්න. ඉතින් අපිත් මොකද කරන්නේ? chance එකක් ඇති කිය ඒ සල්ලි තියන් ඉන්නවා. නමුත් දැන් අර ගිණුම් අර බිලියන 2 තැන්පතු ප්‍රමාණය බිලියන 2 කියන්නේ තෑගි වලට විශාල ප්‍රමාණයක්. එතකොට මේ ප්‍රමාණය බෙදලා දැම්මත් පාඩුවක් නැහැ. හැම ගොඩක් අය අතරේ. එතකොට මිනිස්සු කියන්නේ මොකද්ද? මට පොඩ්ඩක් හරි තෑගි හම්බුණා. එතකොට ඕකේ. ඉතින් නමුත් අවසාන වශයෙන් බැංකුවේ තමයි ගොඩක් සල්ලි ලාභෙන්නේ. මොකද අර මුළු ප්‍රමාණයටනේ පොලිය බලන්නේ. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මතකද හැම බැංකුවක්ම ජයශ්‍රී ජන ජය ඔයාලට මතකද හැම බැංකුවක්ම එක එක ගිණුම් වල මට මතක විදිහට කමර්ෂල් බැංක් විතරයි කළේ නැත්තේ. මට මතක විදිහට අනිත් හැම බැංකුවක්ම ඔයගේ ක්‍රම භාවිතා කළා. ඉතින් පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව ඔබට දන්නවා දැන් එවැනි ආකාරයේ දිනුම් ඇදීමෙන් අපි ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? මමත් ඒ මීටින් එකට ගියා. මේ ඩ්‍රෝස් තියන්න නැත්තම් ලොතරි වලට තියෙනවා මේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ මේ අනිත් මොකක්ද අනිත් එක ඩෙවලොප්මන්ට් ලොටරි සංවර්ධන ලොටරිස් තියෙනවා. ඒවා කරන්න මේ ඕගොල්ලෝ කරන්න ඕනේ නැහැ කියලා ඔන්න අයින් වුණා. හැබැයි තාම ඒක අයින් කළේ නැහැ විදේශ තැන්පතු සඳහා. විදේශ ෆොරින් රෙමිටන්ස් වලට ඒ දිනුම් ඇදීම පැවැත්වුවා. මොකද අපිට සල්ලි ඕනේ නිසා. නමුත් තැන්පතු සඳහා ඒ ක්‍රමේ නැවතුවා. right? එතකොට මතකද යන්නේ මේ ඇයි මේ මං කිව්වේ අර කාස ක්‍රමය වැදගත් වන්නේ බැංකුවේ සම්පූර්ණ ලාභදායීතාවයට හරි වැදගත්. ඔයගොල්ලෝ හැම බැංකුවකම ඇනුවල් රිපෝට් එකක් එහෙම කියවුවොත් ඔගොල්ලන්ට පේනවා ඇති කාසා ප්‍රසන්ටේජ් එක කියලා. දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් ඔක තිබුණේ 30 31 දෙක වගේ. නමුත් දැන් හැම බැංකුවක වගේ මේ ප්‍රතිශතය 37 වගේ රේන්ජ් එකට වැඩි වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක්. right? ඒකට හැබැයි ඉතින් බැංකුවට ඒක විශේෂ ලාභයක් එන්නේ නැහැ දැන්. මොකද අර තැන්පතු සහ ඉතිරි කිරීම අතර තියෙන පරතරය අඩු නිසා. ඒ නැතත් ඒත් ලාභයිනේ. තේරෙනවද? ඒත් යම්කිසි ලාභයක් ඇති වෙනවා. මොකද පොලි net interest margin ගණනය කරනකොට. හරි? ඉතින් සමහර වෙලාවට අපි දන්නවා මම අර ප්‍රාග්ධන අනුපාතයත් අපිට සමාගමේ නැත්තම් මූල්‍ය ආයතනයේ අපිට මේ ශක්තිය වෙන බැලීමට අපිට කරන්න පුළුවන්. හරි. එතකොට අපිට ඊට පස්සේ බලන්න තියෙන්නේ මේ පාඩමේ දෙවෙනි කොටස වශයෙන් අපිට කරන්න තියෙන්නේ මේ විගණනය. එතකොට අපි එහෙනම් අද මේ කලින් පොඩ්ඩක් නවත්තමු. විගණනය අපි ලබන සුමානේ දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි ලබන සුමානේ පටන් ගන්නවා මූල්‍ය වංචා. එතකොට මූල්‍ය වංචා යටදී අපි සාකච්ඡා කරනවා මූල්‍ය වංචාවක් කියන්නේ මොකද්ද? මොන වගේ මොකද්ද මූල්‍ය වංචා කරපු උදාහරණ අපි ඒවා ගැන සාකච්ඡා කරමු. ඊට පස්සේ හුඟක් වෙලාවට අර මං කිව්වා වගේ අපි පරණ මම මොඩල් පේපර් එකක් හදලා දෙන්නම්. අපි ඒක මං ගිය අවුරුද්දේ හදපු එක ඕගොල්ලන්ට ලැබෙන්න සලස්සන්න මුලින්ම. එතකොට අපි ඒක සාකච්ඡා කරපුවම ඕගොල්ලන්ට පේනවා ඇති කොපමණ දුරට ඒ ප්‍රශ්න පත්‍රයෙන් මේ අවුරුද්දේ ප්‍රශ්න අහලා තියෙනවද කියලා. ඒ නිසා ඕගොල්ලන්ට මේ අන්තිම වෙනකන්
මේ වෙන්න එපා. මොකද අනිවාර්යයෙන්ම සාපේක්ෂකව මේ සබ්ජෙක්ට් එක පාස් වෙනවා. අනිවාර්යයෙන්ම පාස් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න අමාරු නෑ. අපි මේ ප්‍රශ්න ටික හොඳට නිවැරදි ලෙස කරමු. ඒක සඳහා ඔයගොල්ලෝ නෝට්ස් තියාගන්න. මම මේ වගේ කටින් කියන්නම්. එතකොට ඒ ටික පාඩම් කළාම ඔයගොල්ලන්ට විභාගෙ සමත් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට අන්තිම මොහොතේ තියෙන්නේ අර ප්‍රශ්න ටික නිකන් උඩින් බලන්න. එතකොට මම මේ සබ්ජෙක්ට් එක යටතේ යම් කිසි කොටසක් ආවරණය නොවුණා නම් ඒක මම ප්‍රශ්න වලින් ඔබත් එක්ක සාකච්ඡා කරනවා සහ අනිකුත් අලුත් ප්‍රශ්නත් විභාගයට එන්න පුළුවන් ප්‍රශ්නත් අපි සාකච්ඡා කරනවා. right? දැන් උදාහරණයක් වශයෙන් මම උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මම විභාගයේ අපිත් එක්ක වත් එක්ක කරනකොට rule based corporate governance ඒ කියන්නේ සහන් principle based corporate governance ඒක මම ප්‍රශ්නයක් වලින් තමයි කරන්නේ. ඉතින් ඒක උත්තරේ මේ පාරේ ප්‍රශ්නේ අහලා තිබ්බා. මොකද්ද rule based governance සහ rule based corporate governance and principle based ප්‍රතිපත්තිමය ආර්ථික යහපාලනය සහ නීතිමය යහපාලනය අතර වෙනස. ඉතින් ඒක අපි කරපු ප්‍රශ්නයක්. ඒක මේ පාර කෙලින්ම අහලා තිබ්බ ප්‍රශ්නයක්. right? ඉතින් ඒ වගේම අපි සාකච්ඡා කරමු. තව ප්‍රශ්නයක් තමයි අහලා තිබ්බේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණය ගිණුම්කරණය. මේ දෙකක් අනිත් එක ඉතාමත්ම ලේසි ප්‍රශ්නයක් අහලා තිබේ මූල්‍ය වාර්තාකරණයේදී අනවා සෑහෙන ප්‍රශ්න උත්තර දුන්නා. මොකක්ද අහලා තිබෙන්නේ මේ මූල්‍ය විශ්ලේෂණයේ තොරතුරු වල සීමාවන් මොනවාද? ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා නේද? right. ඒ නිසා අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. එහෙමනම් අපි අද පාඩුව මෙතනින් නවත්තමු. ලබන සුමානේ විගණනය අරගෙන ඊට පස්සේ අපි මූල්‍ය වංචා මූල්‍ය වංචා නෝට් එක මම ලබන සුමානේ ගන්න. අපි මේක ඉවර වෙලා මූල්‍ය වංචා පාඩම් කරමු. right. එහෙනම් අද බොහොම ස්තුතියි. ලබන සුමානේ හම්බෙමු. Thank you, sir.